හරි එතකොට අද කරන්න තියෙන්නේ අපිට ෆෝරාම් එක. ෆෝරාම් එකේ මසල්ස් කෑල්ල වෙනමයි ආටරි රිලේෂන්ෂිප් නර්ව්ස් ගැන වෙනමයි තමයි කරන්නේ. එතකොට අද අපි මේ ඩිස්කස් කරන්නේ ෆෝරාම් එකේ මසල්ස් ටික ගැන. එතකොට අපි මුලින්ම ෆෝරාම් එක මොකද්ද, ෆෝරාම් එකේ බෝන්ස් ටික මොනවද කියන එක පොඩ්ඩක් හඳුනගෙන යමු. හරි. එතකොට ෆෝරාම් එක කියලා කියන්නේ එල්බෝ ජොයින්ට් එකේ ඉඳන් හෑන්ඩ් එක, එහෙම නැත්නම් කාපල් ටනල් එක, එහෙම නැත්නම් රිස්ට් ජොයින්ට් එකට වෙනකන් තියෙන කොටස තමයි අපි ෆෝරාම් කියලා හඳුන්වන්නේ. එතකොට මේ ෆෝරාම් එක හැදලා තියෙන බෝන්ස් තමයි මොනවද? රේඩියස් සහ අල්නා කියන බෝන්ස් දෙක. එතකොට අපි මේ රේඩියස් සහ අල්නා කියන දෙක ගැන පොඩ්ඩක් කතා කරොත් රේඩියස් බෝන් එක රේඩියස් බෝන් එක ගත්තොත් එයාගේ ප්‍රොක්සිමල් එන්ඩ් එක, එහෙම නැත්නම් එයාගේ එල්බෝ ජොයින්ට් එකට ළඟ තියෙන කොටසේ තියෙනවා මොකද්ද? තියෙනවා හෙඩ් එකක්. හරි. එතකොට හෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ කන්ස්ට්‍රක්ටඩ් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ නෙක් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ නෙක් එකට පස්සේ තියෙනවා රේඩියස් එකේ පොඩි ටියුබරෝසිටි එකක්. අපි ඒකට මොකද්ද කියන්නේ? රේඩියල් ටියුබරෝසිටි කියලා කියනවා. හරි. රේඩියල් ටියුබරෝසිටි කියලා කියනවා ඒකට. එතකොට රේඩියල් ටියුබරෝසිටි එක ගත්තාම රේඩියල් ටියුබරෝසිටි එකේ වැදගත්කම තමයි ඒ රේඩියල් ටියුබරෝසිටි එකේ ඉන්ෆීරියර් සර්ෆේස් එකට තමයි ඇටච් වෙන්නේ. මොකද එහෙම නැත්නම් පොස්ටීරියර් තමයි ඇටච් වෙන්නේ බයිසෙප් මසල් එකේ ටෙන්ඩන් එක. ඒ හින්දා තමයි බයිසෙප් මසල් එකට සුපයිනේෂන් කියන මූවමන්ට් එක හම්බෙලා තියෙන්නේ. හරි, සුපයිනේෂන් කියන මූවමන්ට් එක හම්බෙලා තියෙන්නේ අන්න ඒ හින්දා. එතකොට ඊට පස්සේ ගත්තොත් රේඩියල් ටියුබරෝසිටි එකෙන් පටන් ගන්න ඔබ්ලික් ලයින් එකක්. ඒ ඔබ්ලික් ලයින් එක ඇන්ටීරියර් බෝඩර් එක විදියට මොකද වෙන්නේ? කන්ටිනියු වෙනවා පල්ලෙහාට යද්දි. හරි, ඇන්ටීරියර් බෝඩර් එක විදියට කන්ටිනියු වෙනවා පල්ලෙහාට යද්දි. එතකොට මේකෙන් බෙදෙනවා මේකෙන් ඇන්ටීරියර් බෝඩර් කියන එක හැදෙනවා. ඊට පස්සේ ඩිස්ටල් එන්ඩ් එක, එහෙම නැත්නම් කෙරෝලෙම මේ එන්ඩ් එකේ තියෙනවා මොකද්ද? කෙරෝලෙම එන්ඩ් එකේ තියෙනවා කෙරෝලෙම එන්ඩ් එකේ තියෙන ඩිස්ටල් එන්ඩ් එක. මේ ඩිස්ටල් එන්ඩ් එක හැදිලා තියෙන මොන වගේද? රේඩියල් ස්ටයිලොයිඩ් ප්‍රොසෙස්. හරි, රේඩියල් ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් කියලා කියන්නේ රේඩියස් එකේ අගිස්ස, එහෙම නැත්නම් ලැටරල් මාජින් එක, එහෙම නැත්නම් පැත්තේ මාජින් එක හදන පොඩි ප්‍රොසෙස් එකකට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? රේඩියල් ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් කියලා. හරිද? ඊට පස්සේ මේකේ වැදගත් දෙයක් තියෙනවා. මේකේ වැදගත් දෙයක් තියෙනවා. හරි, මේකේ වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි රේඩියස් එකේ හෙඩ් එක තියෙන උඩනේ. රේඩියස් එකේ හෙඩ් එක තියෙන උඩ. මේ රේඩියස් එකේ හෙඩ් එක ඩිරෙක්ට් ඇටැච්මන්ට් එකක් නැහැ. මේ මොකක් එක්කද? හියුමරස් බෝන් එකත් එක්ක. හැබැයි මෙයා ඩිරෙක්ට්ලි ඇටැච් වෙනවා මොකක් එක්කද? අල්නා බෝන් එකත් එක්ක. ඒතකොට රේඩියස් එකේ හෙඩ් එක අල්නා බෝන් එකත් එක්ක සම්බන්ධ වෙන තැනට කියනවා අපි අල්නා බෝන් එකේ රේඩියල් නොච් කියලා. අල්නා බෝන් එකේ රේඩියල් නොච් කියලා. එතකොට මේ අල්නා බෝන් එක ගැන දැන් පොඩ්ඩක් කතා කරොත් අල්නා බෝන් එකේ ප්‍රොක්සිමල් එන්ඩ් එක තමයි හියුමරස් එකත් එක්ක ඇටැච් වෙන්නේ. හියුමරස් එකත් එක්ක මෙයා හින්ජ් ජොයින්ට් එකක් හදනවා. එහෙම නැත්නම් එල්බෝ ජොයින්ට් එක හදනවා. හින්ජ් ජොයින්ට් එකක් හදනවා. එතකොට මෙයා ගත්තොත් මෙයාගේ ඇන්ටීරියර් සයිඩ් එකේ තියෙන මොකද්ද? කෝනොයිඩ් ප්‍රොසෙස් එක. ඇන්ටීරියර් සයිඩ් එකේ තියෙන කෝනොයිඩ් ප්‍රොසෙස් එක. හරිද? ඇන්ටීරියර් සයිඩ් එකේ තියෙන කෝනොයිඩ් ප්‍රොසෙස් එක. ඊට පස්සේ මේ කෝනොයිඩ් ප්‍රොසෙස් එක සම්බන්ධ වෙන්නේ හියුමරස් එකේ කොරනොයිඩ් ෆොසා එකට. කොරනොයිඩ් ෆොසා එකට. ඒ වගේම තමයි මෙයාගේ තව ප්‍රොසෙස් එකක් තියෙනවා පොස්ටීරියර් සර්ෆේස් එකේ. ඒක තමයි අපි කියන්නේ ඔලික්‍රැනෝන් ප්‍රොසෙස් කියලා.
ඔලික්‍රැනෝන් ප්‍රොසෙස් එක. මේ ඔලික්‍රැනෝන් ප්‍රොසෙස් එක සම්බන්ධ වෙන්නේ කොහෙටද? හියුමරස් එකේ තියෙන ඔලික්‍රැනෝන් ෆොසා එකට. හරිද? එතකොට ඒ අතර තියෙන අර ආගාදේ වගේ එහෙම නැත්නම් නොච් එකට අපි කියනවා නොච් එක සම්බන්ධ වෙන්නේ හියුමරස් එකේ ට්‍රොක්ලියර් කියන පාර්ට් එකත් එක්ක. ඒ හින්දා අපි ඒකට කියනවා ට්‍රොක්ලියර් නොච් කියලා කියනවා. හරි. ඊට පස්සේ ප්‍රොක්සිමල් එන්ඩ් එකට කෙලින්ම පස්සේ රේඩියස් එකේ තිබ්බනේ ටියුබරෝසිටි එකක්. මේ වගේම අල්නා එකෙත් මේ වගේ ටියුබරෝසිටි එකක් තියෙනවා. ඒකට කියනවා අල්නා ටියුබරෝසිටි. එහෙම නැත්නම් ටියුබරෝසිටි ඔෆ් අල්නා කියලා කියනවා. හරි. එතකොට මේ ටියුබරෝසිටි ඔෆ් අල්නා කියන එකේ වැදගත්කම මොකද්ද? මෙන්න මේකට තමයි ඇටච් වෙන්නේ මසල් එක බ්‍රැකියාලිස් කියන මසල් එක. බ්‍රැකියාලිස් කියන මසල් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේකට. බ්‍රැකියාලිස් කියන මසල් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේකට. එතකොට ටියුබරෝසිටි එකේ වැදගත්කම ඒක. හරි. ඊට පස්සේ මෙයාගේ මොකද වෙන්නේ? පල්ලෙහාට කන්ටිනියුේෂන් එකක් තියෙනවා. මේක වැදගත් දේ තමයි බෝන්ස් දෙක අතර පැහැදිලි බෝඩ් එකක් තියෙනවා. බෝන්ස් දෙක අතර පැහැදිලි බෝඩ් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ඉන්ටරෝසියයි බෝඩ් කියලා කියනවා. ඒකට හේතුව බෝන්ස් දෙක අතර තියෙන බෝඩ් එක ඉන්ටරෝසියයි බෝඩ් එක. ඒතර මේ ඉන්ටරෝසියයි බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන මෙම්බ්‍රේන් එකක්. ඒ මෙම්බ්‍රේන් එකට අපි කියනවා ඉන්ටරෝසියයි මෙම්බ්‍රේන් කියලා. මේක ෆයිබ්‍රස් ටයිප් එකේ ජොයින්ට් එකක් කියලා තමයි සලකන්නේ. ෆයිබ්‍රස් ටයිප් එකේ ජොයින්ට් එකක් කියලා තමයි සලකන්නේ. ඒ හින්දා මේක අතර වැඩි මූවමන්ට් එකක් නැහැ. ඒක මූවමන්ට් එකක් නෑම වගේ තමයි. හරිද? තාමත් අඩු ස්ලයිඩ් මූවමන්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට ඉන්ටරෝසියයි මෙම්බ්‍රේන් එක ඉන්ටරෝසියයි බෝඩර්ස් වලට ඇටච් වුනහම මෙන්න මේ වගේ එකක් තමයි ඇති වෙන්නේ. හරි. මම නිකන් පෙන්නන්න. හරි. මෙන්න මේ වගේ ඇටැච්මන්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට මෙහෙම තිබ්බහම මොකද වෙන්නේ? පැහැදිලිව ෆෝරාම් එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් ඉන්ටරෝසියා මෙම්බ්‍රේන් එකකින් ඇන්ටීරියර් පාර්ට් එක, ඉන්ටරෝසියා මෙම්බ්‍රේන් එකේ පොස්ටීරියර් පාර්ට් එක. එතකොට මෙන්න මේ කියන කොටස් දෙකට අදාළව තමයි සම්පූර්ණයෙන් ෆෝරාම් එකේ මසල්ස් ටික අපි කතා කරන්න යන්නේ. ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එක සහ පොස්ටීරියර් කම්පාර්ට්මන්ට් එක සලකලා. හරි. ඊට පස්සේ ඉන්ටරෝසියා මෙම්බ්‍රේන් එකෙන් පස්සේ කියන්නේ ඩිස්ටල් එන්ඩ් එක ගත්තොත් අල්න එකේ ඩිස්ටල් එන්ඩ් එකේ තමයි අල්න එකේ හෙඩ් එක තියෙන්නේ. හරි. එතකොට අල්න බෝන් එකේ හෙඩ් එක තියෙන ඩිස්ටල් හින්දා අල්න බෝන් එකේ හෙඩ් එක රේඩියස් එකත් එක්ක සම්බන්ධ වෙන තැනට කියනවා මොකක් කියලාද? මොකක් කියලාද? අල්නා නොච් ඔෆ් රේඩියස් කියලා කියනවා. අල්නා නොච් ඔෆ් රේඩියස් කියලා කියනවා. හරි. ඒ වගේමයි මෙයා බෝන් එකේ අයින මෙහෙම නැත්නම් මාජින් එක ක්‍රියේට් කරනවා. මොකද්ද? අල්නා ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එක. මේක රේඩියල් ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එකට වඩා ටිකක් ප්‍රොමිනන්ට් කියලා කියනවා. හරි. ප්‍රොමිනන්ට් කියලා කියනවා. මම දැන් මේ බෝන්ස් දෙක පෙන්නන්නම් ඔයාලට. එතකොට ඔයාලට ටිකක් ඒ ටික මතක හිටියි. හරි. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ රේඩියස් බෝන් එක. හරිද? රේඩියස් බෝන් එක. එතකොට මේ රේඩියස් බෝන් එක කොහොමද අඳුනගන්නේ අපි මේ රේඩියස් බෝන් එක right ද left ද කියලා. මේ රේඩියස් බෝන් එක කොහොමද අඳුනගන්නේ අපි right ද left ද කියලා. එතකොට මොකද්ද තියෙන්න ඕනේ දේවල් ටික? මොකද්ද තියෙන්න ඕනේ දේවල් ටික? රේඩියස් බෝන් එක තියෙන්නේ medial ද lateral ද කියන එක පළවෙනියට බලන්න ඕනේ. හරිද? රේඩියස් බෝන් එක තියෙන්නේ medial ද lateral ද කියලා මුලින් බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ෆෝරාම් එකේ medial ද lateral ද තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඕන මේ බෝන් එක එක අතේ ඒ තියෙන තැනට හරියන්න තියලා බලන්න. ඊට පස්සේ අපි දන්න දේ තමයි මොකද්ද? රේඩියස් බෝන් එකේ හෙඩ් එක තියෙන්න ඕනේ ප්‍රොක්සිමල් එන්ඩ් එකේ. හෙඩ් එක තියෙන්න ඕනේ ප්‍රොක්සිමල් එන්ඩ් එකේ. මේ තියෙන ඩිස්ටල් එන්ඩ් එක. ඩිස්ටල් එන්ඩ් එක තියෙන්න ඕනේ ඩිස්ටල් එන්ඩ් එක පැත්තේ. ඒ වගේම තමයි රේඩියල් බෝන් එකේ ඩිස්ටල් එන්ඩ් එකේ තියෙනවා මොකද්ද? ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එක. මේ ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එක ගත්තාම ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එක එළිය පැත්තට වෙන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් බෝන් එකේ ලැටරල් මාජින් එක හදන්න තමයි තියෙන්න ඕනේ. එතකොට මේ අණුව ගත්තාම අපිට මේ බෝන් එක තියාගන්න පුළුවන් එක විදියයි තියෙන්නේ. එතකොට තව ඕනනම් ඔයාලට පොඩ්ඩක් ගත හැකි රේඩියල් ටියුබරෝසිටි එක අල්න සයිඩ් එකට පැත්තට මේ වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ අණුව කියන්න බලන්න
chat එකේ දාන්න බලන්න මේ තියෙන radial bone එක මේ තියෙන radial bone එක මොන side එකට අයිති bone එකක්ද මේ තියෙන radial bone එක මොන side එකට අයිති bone එකක්ද කියන එක chat එකේ දාන්න බලන්න ඉක්මනට මොන පැත්තට අයිති එකක්ද right මේ right radius bone එක තමයි ඒ තිබ්බේ. එතකොට ඒක හරි. ඊට පස්සේ අපි ඉතුරු ඒවට යන්න. හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් අල්න bone එක පොඩ්ඩක් බලමු. අල්න bone එක පොඩ්ඩක් බලමු. එතකොට මේ තියෙන්නේ අල්න bone එක පේනවාද කියලා හිතනවා. මේ තියෙන අල්න bone එක අල්න bone එක ගත්තාම අල්න bone එකේ මේක ටිකක් radius bone එකට වඩා වෙනස්. ඒක proximal end එක තමයි ගොඩක් ලොකු. එතකොට මේ proximal end එකේ පැහැදිලිව පේන්න තියෙනවා මොකද්ද ඔලික්‍රැනෝන් process එක. ඒක තමයි ලේසියෙන්ම අඳුනගන්න process එක. ඔලික්‍රැනෝන් process එක සම්බන්ධ වෙන්නේ humerus එකේ තියෙන posterior side එකේ තියෙන ඔලික්‍රැනෝන් fossa එකට. ඊට අමතරව conoid process එකත් අඳුනගන්න පුළුවන් පේනවා ඇති කියලා හිතනවා. conoid process එකත් අඳුනගන්න පුළුවන්. මේ coronoid process එකට සම්බන්ධ වෙනවා. coronoid process එක සම්බන්ධ වෙන්නේ humerus එකේ තියෙන coronoid fossa එකට. ඊට අමතරව අල්න එකේ radial side එකට වෙන්න පොඩි attachment එකක් තියෙනවා බලන්න පොඩි attachment එකක් තියෙනවා මේ හරියේ notch එකක් ඒක තමයි මොකද්ද radial notch of the ulna කියලා කියන්නේ radial notch of the ulna කියලා කියන්නේ ඊට අමතරව පැහැදිලිව පේන interosseous membrane එක තියෙනවා මේ interosseous membrane එක තියෙනවා ඊට පස්සේ අගිස්ස ගත්තාම radius එක තරම් ලොකුවට මේ ලොකු නැහැ හැබැයි පේන්න තියෙනවා styloid process එක හරි styloid process එක පේන්න තියෙනවා. ඒතකොට අල්න කියන්නේ medial side එකේ තියෙන bone එක. එතකොට මේ අල්න bone එක අයිති වෙන්නේ right පැත්තේ අල්න bone එකක්ද මේ තියෙන්නේ. එහෙම නැත්නම් left පැත්තේ අල්න bone එකක්ද මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ right පැත්තේ අල්න bone එකක්ද නැත්නම් left පැත්තේ තියෙන අල්න bone එකක්ද කියලා තමයි අහන්නේ. chat එකේ දාන්න බෑ. අනිත් අයත් උත්තර දාන්න බෑ. හරි. කට්ටිය උත්තර ටික දීලා තියෙනවා. එතකොට මේක right පැත්ත එකක් තමයි තියෙන්නේ. හරිද? මම මේ ගත්තේ ලේසි වෙන්න right පැත්තකට හරියන්න right පැත්තේ radius එකට හරියන්න right පැත්තේ අල්න එකක් තමයි ගත්තේ. එතකොට මේ ඒ තිබ්බේ right පැත්තේ අල්න bone එක. හරි. එතකොට එතනින් එහාට හරි. එතකොට bone stick ගැන අපිට යම්කිසි idea එකක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු muscles ටික ගැන. හරි. muscles ටික ගැන කතා කරන්න යන්නේ. මම මේක ඔයාලට චෞරයකින් කියලා දෙන්නම්. මොකද චෞරයකේ එක තැනක තියෙන හින්දා මේ ඔක්කොම ටික. හැබැයි ඊට පස්සේ අපි මේ රූප ටිකක් ග්‍රේස් එකෙන් බලමු. හරි.
මම මේ කියන විදිහටම ඕනනම් මාක් කරගන්න. එහෙම නැත්නම් මේ අර මම කලින් දාපු මසල් නෝට් එක තියෙනවනේ. මේ මසල් නෝට් එකෙත් මම මේ කියන ටික හැමම තියෙනවා. හරිද? ඒකේ ලස්සන්ට වගුවක් විදිහට තියෙනවා. ඒ වුණාට මම මේ කියලා දෙන්න. හරිද? මේක මම කියලා දුන්නාට පස්සේ මේ නෝට් එක බලන්න. හරි. එතකොට ෆෝරාම් එකේ මසල් කම්පාර්ට්මන්ට් එක ගත්තාම මොකද්ද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් කම්පාර්ට්මන්ට් දෙකකට තියෙන්නේ. එකක් ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එක සහ පොස්ටීරියර් කම්පාර්ට්මන්ට් එක. ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එක ගත්තාම ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එක ආපහු කොටස් තුනකට බෙදෙනවා. ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එක ගත්තාම කොටස් තුනකට බෙදෙනවා. සමහර පොත්වල කොටස් දෙකකට බෙදෙනවා. සමහර පොත්වල කොටස් තුනකට බෙදෙනවා. සාමාන්‍ය කොටස් තුනකට බෙදෙන විදිය තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. උනාට චෞරාසිය කියන තියෙන කොටස් දෙකකට තමයි බෙදලා තියෙන්නේ. මේ කොහොමද මේ කොටස් තුනකට බෙදලා තියෙන්නේ? ෆෝරාම් එකේ මසල්ස් ටික ගත්තාම මේ මසල්ස් ටික අපිට බෙදත හැකි තට්ස්තර විදියට. එහෙම නැත්නම් තට්ටු විදියට. එතකොට තට්ටු තුනකට තමයි තියෙන්නේ. එතකොට උඩින්ම තියෙන තට්ටුව. එහෙම නැත්නම් සුපර්ෆිෂලින්ම තියෙන තට්ටුවට කියනවා සුපර්ෆිෂල් මසල් ලේයර් කියලා කියනවා. ගැඹුරෙන් ඇතුළින්ම තියෙන මසල් ලේයර් එකට කියන මොකක් කියලාද? ඩීප් මසල් ලේයර් කියලා. එතකොට සුපර්ෆිෂල් එකයි ඩීප් එකයි අතර තියෙන එකට මොකද්ද කියන්නේ? ඉන්ටර්මීඩියට් මසල් ලේයර් කියලා කියනවා. ඔය සමහර අය ඉන්ටර්මීඩියට් මසල් ලේයර් එකත් සුපර්ෆිෂල් මසල් ලේයර් එකක් විදිහටම ගන්නවා. ඒකට හේතුව මම කියන්නම්. ඒ අරුණාම ඔය විදිහට තමයි බෙදෙන්නේ. හරි. එතකොට මොනවද මේ සුපර්ෆිෂල් මසල් ලේයර් එක? සුපර්ෆිෂල් මසල් ලේයර් එක. සුපර්ෆිෂල් මසල් ලේයර් එකට අයිති වෙන මසල්ස් තමයි මේ රූපේ පෙන්නලා තියෙන්නේ. හරිද? සුපර්ෆිෂල් මසල් ලේයර් එකට අයිති වෙන මසල්ස් ටික තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට මේ මසල්ස් ටික ගත්තාම ප්‍රධාන මසල්ස් හතරක් තමයි තියෙන්නේ. මතක තියාගන්න ලේසි. අල්න සයිඩ් එකෙන්නේ දැන් මේ ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එකේ මසල්ස් ටික ගත්තාම ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එකේ මසල් වල ප්‍රධාන ලක්ෂණය මොකද්ද? ඒ ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එකේ මසල්ස් ටික කරන්නේ රිස්ට් ජොයින්ට් එක හරි ඇඟිලි හරි මොන හරි ෆ්ලෙක්ස් කරන එක. රිස්ට් ජොයින්ට් එක හරි ඇඟිලි හරි මොන හරි ෆ්ලෙක්ස් කරන එක. ඒ හින්දා ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එකේ මසල් එහෙම නැත්නම් ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එකේ මසල් පටන් ගන්න තැනට කියන මොකක් කියලාද? කොමන් ෆ්ලෙක්සර් ඔරිජින් කියලා කියනවා. හරිද? කොමන් ෆ්ලෙක්සර් ඔරිජින් කියලා කියනවා. එතකොට මේ කොමන් ෆ්ලෙක්සර් ඔරිජින් එක මේ ඔරිජින් එකෙන් තමයි මේක පටන් ගන්න. කොමන් ෆ්ලෙක්සර් ඔරිජින් එක කොහෙද තියෙන්නේ? හියුමරස් එකේ මීඩියල් එපිකොන්ඩයිල් එකේ. හියුමරස් එකේ මීඩියල් එපිකොන්ඩයිල් එකේ. එතකොට ඒකෙන් පටන් ගන්නවා මසල්ස් හතරක්. නිකන් හරියට අතේ ඇඟිලි වගේ කියලා තමයි අපි මේ එක්ස්ප්ලেইন කරද්දි කරන්නේ. හරිද? මේ මම එක පෙන්නන්නම්. අතේ ඇඟිලි වගේ කියලා තමයි කියන්නේ. එතකොට මසල්ස් ටික මීඩියල් ටු ලැටරල් මොනවද මසල්ස් ටික? පළවෙනි එක ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් කියන මසල් එක. මේ මසල්ස් ගැන වෙනම ඔරිජින් ඉන්සර්ෂන් ගැන කතා කරමු. නිකන් මුලින්ම අපි කම්පාර්ට්මන්ට් ටික ගැන ඉගෙනගෙන යමු. ඊට පස්සේ මසල්ස් ටික වෙන වෙනම කතා කරමු. පළවෙනි මසල් එක මොකද්ද? ෆ්ලෙක්සර් කාපි අල්නාරිස්. හරි. ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් මසල් එක. දෙවෙනි මසල් එක මොකද්ද? පාමාරිස් ලෝංගස් කියන මසල් එක. දෙවෙනි මසල් එක තමයි පාමාරිස් ලෝංගස් කියන මසල් එක. තුන්වෙනි මසල් එක තමයි දැන් තියෙන්නේ දැන් අල්න සයිඩ් එක ඉවරයි. මැද තව මසල් එකක් තිබ්බා. ඊට පස්සේ රේඩියල් සයිඩ් එක. එහෙනම් රේඩියල් සයිඩ් එකේ තියෙන ෆ්ලෙක්ස් කරන මසල් එක මොකද්ද? ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් මසල් එක. ඊට පස්සේ තව මසල් එකක් තියෙනවා හරහට එහෙම නැත්නම් ඇලේට ඔබ්ලික් සයිඩ් එකට යන. ඒ මසල් එකේ ෆන්ක්ෂන් එක තමයි ප්‍රෝනේෂන් එක. ඒ හින්දා අපි ඒ මසල් එකට නම දෙනවා මොකද්ද? ප්‍රෝනේටර් ටීරිස් කියලා නම දෙනවා. මොකද්ද? ප්‍රෝනේටර් ටීරිස් කියලා නම දෙනවා. එතකොට මේ මසල්ස් හතර තමයි සුපර්ෆිෂල් ලේයර් එකේ ප්‍රධාන මසල්ස් ටික වෙන්නේ. සුපර්ෆිෂල් ලේයර් එකේ ප්‍රධාන මසල්ස් ටික වෙන්නේ මෙන්න මේ මසල්ස් හතර. හරි. සුපර්ෆිෂල් ලේයර් එකේ ප්‍රධාන මසල්ස් ටික වෙන්නේ මෙන්න මේ මසල්ස් හතර. එතකොට මේ මසල්ස් හතර තමයි ආපහු මම මසල්ස් හතර කියන්න. සුපර්ෆිෂල් ලේයර් එකේ මසල්ස් හතරක් තියෙනවා. පටන් ගන්නෙ කොමන් ෆ්ලෙක්සර් ඔරිජින් එකෙන් තමයි. ඒ කියන්නේ මීඩියල් එපිකොන්ඩයිල් එකෙන් ඔෆ් හියුමරස් එකෙන්. මීඩියල් ටු ලැටරල් මසල්ස් ටික ගත්තොත් මසල්ස් ටික තමයි ෆ්ලෙක්සර් කාපි අල්නාරිස්, පාමාරිස් ලෝංගස්, ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් සහ ප්‍රෝනේටර් ටීරිස් කියන මසල්ස් හතර. මේ මසල්ස් වල ෆන්ක්ෂන්ස් ටිකක් බලමු. මේ එතකොට සුපර්ෆිෂල් ලේයර් එකේ මසල්ස් හතර හරි. හරි. සුපර්ෆිෂල් ලේයර් එකේ මසල්ස් හතර හරි. ඊට පස්සේ ඉන්ටර්මීඩියට් ලේයර් එක. ඉන්ටර්මීඩියට් ලේයර් එකේ මසල් එක තමයි
flexor digitorum superficialis. හරි flexor digitorum superficialis. එතකොට අපි නම හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලමු. flexor ඒ කියන්නේ flex කරනවා. හරි digitorum digit digitorum digiti ඒ ඔය වගේ නමකින් කියවෙන්නේ මොනවද? ඇඟිලි කියන එක. එහෙම නැත්නම් ඇඟිලි පුරුක් කියන එක. හරිද? ඒවෙන් තමයි digiti digitorum digits කියලා කියන්නේ ඇඟිලි පුරුක් වලට. එතකොට flexor digitorum superficialis. එතකොට මේකේ තේරුම මොකද්ද? ඇඟිලි flex කරන superficial තියෙන muscle එකට කියනවා flexor digitorum superficialis කියලා කියනවා. එතකොට මේකනම් superficial muscle එක අනිවාර්යෙන් එන deep muscle එකක් තියෙන්න ඕනේ. එතකොට deep play එකේ muscles ටික ගත්තාම deep play එකේ muscles කීපයක් තියෙනවා. මෙතන පෙන්නේ නැහැ. ඕනේ මෙතන රූපේ මේ වගුවෙන් බලමු. deep play එකේ muscles හතරක් තියෙනවා. ඒ තමයි flexor digitorum profundus. flexor digitorum profundus. profundus කියන එකේ තේරුම මොකද්ද? මම කිව්වා profunda brachii කියලා artery එකක් එහෙම අතේ තිබ්බා. arm එකේ තිබ්බා. මතක ඇතිනේ. brachial artery එකේ branch එක. එතකොට මේ profunda කියන profunda කියන එකේ තේරුම මොකද්ද? deep කියන අදහස. එතකොට flexor digitorum profundus කියන එකේ තේරුම මොකද්ද? flexor digitorum profundus කියන එකේ තේරුම මොකද්ද? ඇඟිලි flex කරන deep තියෙන muscle එක. ඇඟිලි flex කරන deep තියෙන muscle එක. හරි. දෙවැනි muscle එක තමයි මේකේ තියෙන flexor pollicis longus. හරි. තව වචනයක් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් අපිට මෙතන pollicis කියන වචනේ. pollicis කියන වචනේ. pollicis කියලා කියන්නේ thumb එකට. Greek වලින් thumb එකට. හරි. එතකොට thumb එකට කියන නම තමයි pollicis කියලා කියන්නේ. එතකොට අපි දැන් නම් බලමු flexor pollicis longus. ඒ කියන්නේ thumb එක flex කරන දිග muscle එකට කියනවා මොකද්ද? flexor pollicis longus. ඒ කියන්නේ අනිවාර්යෙන් flexor pollicis brevis කියලා muscle එකකුත් කොහේ හරි තැනක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ තුන්වෙනි muscle එක. තුන්වෙනි muscle එක තමයි pronator quadratus. හරි. pronator quadratus. ඔයාලට muscle එක බැලුවාම හොඳටම idea එකයි. pronator quadratus කියලා කියන්නේ pronation එකට දායක වෙන චතුරස්‍රාකාර muscle එකට කියනවා pronator quadratus කියලා කියනවා. pronator quadratus කියලා කියනවා. මට සම්පූර්ණ muscle එක මේකෙන් බලන්නම අපි මේ ගේස් එකෙන් බලමු. හරි. එතකොට muscle එක හරිද කියලා බලමු දැන්. ඕනනම් දැන් ආපහු හරි. දැන් forearm එකේ muscles ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් anterior compartment එක, දෙවෙනි එක posterior compartment එක. anterior compartment එක ගත්තාම ආපහු කොටස් දෙකකට බෙදෙනවා. තුනකට බෙදෙනවා. ඒ තමයි superficial compartment එක, intermediate compartment එක සහ deep compartment එක කියලා. එතකොට superficial compartment එකේ muscles හතරයි. අපි මේ muscles හතර මොනවද? මේ muscles හතර medial to lateral කියලා මතක තියාගන්න. හේතුව මේ ප්‍රශ්න වලට අහන. හරි. medial to lateral කියලා මතක තියාගන්න. එතකොට muscles හතර මොනවද? තියෙන පළවෙනියට තියෙනවා flexor carpi ulnaris. අල්න side එකෙන් පටන් ගන්න. මේ ඔක්කොම common flexor origin එක. එහෙම නැත්නම් medial epicondyle එකෙන් පටන් ගන්න. ඒ හින්දා medial to lateral මතක තියාගන්න එක ලේසි. flexor carpi ulnaris. දෙවෙනි එක palmaris longus කියන muscle එක. තුන්වෙනි එක flexor carpi radialis කියන muscle එක. හතරවෙනි එක pronator teres කියන muscle එක. හරි. එතකොට මේ muscles හතර තමයි superficial muscle හතර. මෙතන තියෙන රූපේ flexor digitorum superficialis වත් පෙන්නලා තියෙනවා. අන්න ඒ හින්දා තමයි යාලා මේ flexor digitorum superficialis කියන එකත් superficial muscle එකකට ගන්නෙ. ඒත් එක මේ යට ලේ එකේ තියෙන හින්දා intermediate ලේ එක කියලා ගන්න. ඒක ලේසි. ඊට පස්සේ intermediate ලේ එකේ තිබ්බ එක muscle එකයි ඇඟිලි නවන muscle එක, ඇඟිලි නවන superficially තියෙන muscle එක අපි කිව්වා flexor digitorum superficialis කියලා කිව්වා. ඒ වගේම deep තියෙන muscles තුනක් තියෙනවා. ඒ තමයි මොනවද? flexor digitorum profundus කියන එක සහ flexor pollicis longus. ඒ කියන්නේ thumb එක flex කරන දිග muscle එක. තුන්වෙනි එක pronator quadratus, pronation කරන චතුරස්‍රාකාර muscle එක. හරි.
ඔය විදිහට තමයි මසල්ස් ටික තියෙන්නේ. අපි දැන් රූපේ ග්‍රේස් එකේ රූපකින් බලලා මසල්ස් ටික බලලා මසල්ස් වල ඇක්ෂන්, ඔරිජින්, ඉන්සර්ෂන්, නර්ව් ඉනර්වේෂන් ටික පොඩ්ඩක් බලාගෙන යන්න. හරි. මෙන්න තියෙනවා සුපර්ෆිෂල් මසල් ලේයර් එක. හරි. සුපර්ෆිෂල් මසල් ලේයර් එකේ මසල්ස් ටික පෙන්නලා තියෙනවා. ඒක මසල්ස් 4ක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් තව මසල්ස් ටිකක් පෙන්නලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් තව මසල්ස් ටිකක් පෙන්නලා තියෙනවා. එතකොට මේ මසල් ෆෝරාම් එකේ මසල්ස් විදිහට කෙලින්ම සලකන්නේ නැහැ. මසල් එක ෆෝරාම් එකේ තමයි තියෙන්නේ, රීජන් එකේ තමයි තියෙන්නේ. නෑ කියන්නේ. හැබැයි මේ මසල් එක කෙලින්ම අපි ෆෝරාම් එකේ මසල් එකක් කියලා සලකන්නේ නැහැ. හරිද? ඒකට හේතුව තමයි මේ මසල් එක මේ ලැටරල් සයිඩ් එකේ තියෙන මසල් එක ඔරිජිනේට් වෙන්නේ කොහෙන්ද? හියුමරස් එකෙන් හින්දා. හරිද? ඒක ගැන අපි පොඩ්ඩක් ඩිස්කස් කරමු මේ ටික ෆෝරාම් මසල්ස් ටික බලලා. එතකොට ඔයාලට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. හරි. හරි. පළවෙනියට බලමු මසල්ස් 4 කොහොමද තියෙන්නේ කියලා. මේ මසල්ස් 4 බලන්න පැහැදිලිව පේන්න තියෙන පළවෙනියට අල්නා සයිඩ් එකේ තියෙනවා ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් මසල් එක. ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් මසල් එක ගත්තාම කෙලින්ම අල්නා බෝන් ඒ කියන්නේ මීඩියල් එපිකොන්ඩයිල් එකෙන් පටන් අරගෙන අල්නා බෝන් එක සයිඩ් එකෙන්ම අල්නා බෝන් එකත් එක්කම ගිහිල්ලා ඇටච් වෙනවා කොහෙටද? මේ අතේ තියෙන බෝන් එකකට ඇටච් වෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා මොකද්ද? පාමාරිස් ලෝංගස් කියන මසල් එක. පාමාරිස් ලෝංගස්. පාම් කියලා කියන පාමාරිස් කියන එකේ තේරුම. පාම් කියන එකේ තේරුම පාම් කියන එකේ තේරුම තමයි අල්ල කියන අදහස. අත්ල. එහෙම නැත්නම් අල්ල කියන අදහස තමයි පාම් කියලා කියන්නේ. එතකොට පිට අල්ල එහෙම නැත්නම් අතේ පිටිපස්ස අත්ලේ අනිත් පැත්ත කියන එක කියන්නේ ඩෝසම් කියන විදියට. එතකොට අත්ල හදන්න දායක වෙන මේ මසල් එකට කියනවා මොකක් කියලාද? පාමාරිස් ලෝංගස් කියලා. පාමාරිස් ලෝංගස් කියලා මේ මසල් එකට කියනවා. ඊට පස්සේ ඒ මසල් එකට පස්සේ මසල් එකක් තියෙනවා රේඩියස් බෝන් එකේ සයිඩ් එකෙන් යන මසල් එකක්. මසල් එකේ නම තමයි ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් මසල් එක. මොකද මසල් එකේ නම ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් මසල් එක. ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් මසල් එකත් හෑන්ඩ් එකේ මසල් මේ බෝන් එකකට ඇටච් වෙනවා. ඊට පස්සේ තියෙන මසල් එක තමයි අර ඔබ්ලික් යන මසල් එක. ඒකට කියනවා මොකක් කියලාද? ප්‍රෝනේටර් ටීරිස් මසල් එක කියලා. මේ තියෙන්නේ ප්‍රෝනේටර් ටීරිස් මසල් එක. එතකොට මේ මසල්ස් ටික නිකන් ඇඟිලි 4ක් වගේ පේන විදියට තමයි තියෙන්නේ. මම ඒක ඔයාලට පෙන්නන්නම්. හරි. හරි. මේ තියෙන්නේ ෆෝරාම් එක. එතකොට මේ තියෙන්නේ මීඩියල් මේ තියෙන්නේ මීඩියල් එපිකොන්ඩයිල් එක, මේ තියෙන්නේ ලැටරල් එපිකොන්ඩයිල් එක. එතකොට මීඩියල් එපිකොන්ඩයිල් එකේ ඉඳන් මෙන්න මේ විදියට. හරිද? මෙන්න මේ විදියට පේනවා ඇතිනේ. මේ විදියට ඇඟිලි ටික අත උඩ තිබ්බහම ඒ තියෙන විදියටද මේ මසල්ස් ටික තියෙන්නේ. ඒක තමයි අපිට එක්ස්ප්ලেইন කරන්න කියන්නේ. එතකොට මගේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එක නැත්නම් දබර ඇඟිල්ලෙන් කියවෙන්නේ ප්‍රෝනේටර් ටීරිස්. ඊට පස්සේ මැද ඇඟිල්ලෙන් කියවෙන්නේ ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස්. මේ දෙද ඇඟිල්ලෙන් කියවෙන්නේ මේ රින් ෆින්ගර් එකෙන් කියවෙන්නේ බද්ද පාමාරිස් ලොංගස්. සුළඟිල්ල පැත්තෙන් කියන අල්නා බෝන් එක සයිඩ් එකට තියෙන මේ ෆින්ගර් එකෙන් කියවෙන්නේ ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් කියන මසල් එක. එතකොට අන්න ඒ විදිහට තමයි සුපර්ෆිෂල් මසල් 4 තියෙන්නේ. හරි. සුපර්ෆිෂල් මසල් 4 තියෙන්නේ ඒ විදිහට. හරි.
හරි. එතකොට මේ මසල්ස් ටික හරි. මේ මසල්ස් ටික හරි ඊට පස්සේ ඊට පස්සේ අර ලැටරල් තිබ්බ මසල් එක ගැන පොඩ්ඩක් කතා කරලෙමු. මේ ලැටරල් තියෙන මසල් එක පටන් ගන්නෙ ලැටරල් එපිකොන්ඩයිල් එකට ටිකක් උඩින්, එහෙම නැත්නම් සුප්‍රකොන්ඩයිල රිජ් එකෙන් තමයි පටන් ගන්නේ. ඒ සුප්‍රකොන්ඩයිල මේ ඒරියා එකෙන් පටන් ගන්න මේ මසල් එකට කියනවා අතෙන් පටන් අරගෙන රේඩියස් බෝන් එකට යන මසල් එක කියන අදහසින් බ්‍රැකියෝ රේඩියාලිස් කියන මසල් එකක් කියලා තමයි කියන්නේ. මොකද්ද? බ්‍රැකියෝ රේඩියාලිස් කියලා තමයි කියන්නේ. බ්‍රැකියෝ රේඩියාලිස් කියලා තමයි මේ මසල් එකට කියන්නේ. මේක නිකන් රේඩියල් බෝන් එක වහගෙන තියෙන නිකන් මසල් එකක් රේඩියස් බෝන් එකේ අගිස්සෙන් තමයි ඇටච් වෙන්නේ. හරි. ඒ කියන්නේ ලොකුවටම දැනගන්න ඕනෙත් නෑ. ඒ සාමාන්‍ය අදහසක් තියාගන්න බ්‍රැකියෝ රේඩියාලිස් තමයි මසල් එකේ නම. හරි. ඊට පස්සේ යන් අපි ඉන්ටර්මීඩියට් ලේයර් එහෙම නැත්නම් ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් ගැන. එතකොට මේ මසල්ස් හතර අයින් කරන්න වෙනවා අපිට ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස්ව බලන්න නම්. එතකොට මේ ඇතුලෙන් පේන රූපේ පෙන්නලා තියෙන ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් පෙන්නලා තියෙනවා. එතකොට අපි තව රූපයක් පොඩ්ඩක් බලමු. හරි, මෙන්න මේ රූපය හොඳටම පෙන්නලා තියෙනවා. හරි, මේ පෙන්න රූපය හොඳටම පෙන්නලා තියෙනවා. බලන්න. ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් එක ගත්තාම එයාට හෙඩ්ස් දෙකක් තියෙනවා. බලන්න. එක හෙඩ් එකක් තියෙන කොමන් ෆ්ලෙක්සර් ඔරිජින් එකේ, එහෙම නැත්නම් මීඩියල් එපිකොන්ඩයිල් එක. අනිත් හෙඩ් එක තියෙන්නේ මොකද්ද? රේඩියල් සයිඩ් එකේ. එහෙම නැත්නම් රේඩියල් බෝන් එකේ. අනේ හෙඩ්ස් දෙකම එකතු වෙලා තමයි ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් කියන තනි මසල් එක හැදෙන්නේ. ඒ මසල් එක හැදිලා මොකද වෙන්නේ? ඇඟිලි වලට වෙනකන් ඇටච් වෙනවා. ඇඟිලි වල පුරුක් දෙවෙනි ඇඟිල්ලේ දෙවෙනි පුරුකට වෙනකන් ඇටච් වෙනවා. අපි හෑන්ඩ් එක ගැන කතා කරද්දි මේවා ගැන හොඳට විස්තර ඇතුව කතා කරමු. මේ දැනට නිකන් දලා අදහසක් තියාගන්න ඔරිජින් ඉන්සර්ෂන් කතා කරද්දි මම හෑන්ඩ් එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. හරි, මේ තියෙන එතකොට ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් කියන මසල් එක. හෙඩ්ස් දෙකක් තියෙනවා පැහැදිලි පේන. එකක් අල්න සයිඩ් එකේ මේ මීඩියල් එපිකොන්ඩයිල් එකෙන් පටන් ගන්න හෙඩ් එක, අනිත් එක මේ රේඩියල් සයිඩ් එකෙන් පටන් ගන්න හෙඩ් එක. මේ මීඩියල් එපිකොන්ඩයිල් එකෙන් පටන් ගන්න හෙඩ් එක ගත්තාම ඒක මීඩියල් එපිකොන්ඩයිල් එකෙන් විතරක්ම නෙමෙයි පටන් ගන්නෙ, අල්නා බෝන් එකෙනුත් පොඩි දායකත්වයක් තියෙනවා. ඒ හින්දා අපි මේ හෙඩ් එකට කියන්නේ හියුමරෝ අල්නා මේ හෙඩ් කියලා තමයි කියන්නේ. හියුමරෝ අල්නා හෙඩ් කියලා තමයි කියන්නේ. මේ අනිත් හෙඩ් එකට කියන්නේ රේඩියල් හෙඩ් කියලා. හරි. එතකොට ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් තියෙනවා. ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් අයින් කරාට පස්සේ මොකද්ද අපිට පේන්න තියෙන මසල් එක? අර ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස්ට ඩීප්ව තියෙන ඇඟිලි ෆ්ලෙක්ස් කරන මසල් එක. එහෙම නැත්නම් අපි කියනවා ෆ්ලෙක්සර් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් කියලා කියනවා. ෆ්ලෙක්සර් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් කියලා කියනවා. මෙයාගේ හෙඩ්ස් දෙකක් විදියට පැහැදිලිව පේන්න නැති වුණත් ඒත් පාර්ට්ස් දෙකක් වගේ ඔරිජිනේට් පාර්ට් දෙකක් වගේ තියෙනවා. එකක් ඉන්ටරෝසියා මෙම්බ්‍රේන් එකෙන් ඔරිජිනේට් වෙන්නේ, අනිත් එක අල්නා හෙඩ් එකෙන් තමයි අල්නා බෝන් එකේ ප්‍රොක්සිමල් එන්ඩ් එකෙන් තමයි ඔරිජිනේට් වෙන්නේ. ඒ විදියට පටන් ගන්න මේ ඔරිජින් දෙක එකතු වෙලා හදෙනවා තනි මසල් එකක්, ෆ්ලෙක්සර් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් කියන මසල් එක. ගියලා එයා ඇටච් වෙනවා, ඇඟිලි වලට ඇටච් වෙනවා. හරි. ඊට පස්සේ තව ඩීප් මසල්ස් තිබ්බනේ. අනිත් ඩීප් මසල් එක තමයි මොකද්ද? ෆ්ලෙක්සර් පොලිසිස් ලෝංගස්. ෆ්ලෙක්සර් පොලිසිස් ලෝංගර් රේඩියල් හෙඩ් එකෙන් සහ ඉන්ටරෝසියයි මෙම්බ්‍රේන් රේඩියස් එකෙන් සහ ඉන්ටරෝසියයි මෙම්බ්‍රේන් එකෙන් තමයි ඔරිජිනේට් වෙන්නේ. පටන් අරගෙන ඇටච් වෙන්නේ කොහෙද? පොලිසිස් කියලා කියන්නේ තම්බ එකනේ. තම්බ එකයට වෙනකන් තම්බ එකේ ඇඟිලි පුරුක් වලට වෙනකන් ඇටච් වෙනවා. ඒතර මේකේ ෆන්ක්ෂන් එක තමයි තම්බ එක ෆ්ලෙක්ස් කරන එක. හරි. ඊට පස්සේ තව ඩීප් මසල් එකක් තියෙනවා. ඒ තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ මසල්ස් දෙකට ඩීප්ව තමයි මේ මසල් එක තියෙන්නේ. ඒ තමයි මොකද්ද? ප්‍රෝනේට කොඩ්රේටස් කියන මසල් එක. ප්‍රෝනේට කොඩ්රේටස් කියන මසල් එක. මේ මසල් එක බැලුවම ඔයාලට පේනවා මේක චතුරස්‍රාකාරයි. කොඩ්රේටස් එක. හරි, කොඩ්රස් එක. එහෙනම් මේකට අපි කියනවා ප්‍රෝනේෂන් කරන කොඩ්රේට් මසල් එක ප්‍රෝනේට කොඩ්රේටස් කියලා. ප්‍රෝනේට කොඩ්රේටස් කියලා. හරි. එතකොට ඒ තමයි ඩීප් මසල්. මම තව එකක පෙන්වන්න බලන්නම් ප්‍රෝනේට කොඩ්රේටස්. ප්‍රෝනේට කොඩ්රේටස්. නෑනේ.
හරි. දැන් අපි එක එක මසල් ගැන කතා කරන්න යන්නේ. ඊට කලින් අපිට පොඩ්ඩක් අවශ්‍ය වෙනවා හෑන්ඩ් එකේ බෝන්ස් ටික සහ හෑන්ඩ් එක තියෙන විදිය ගැන පොඩි අදහසක් ඕන වෙනවා. හරිද? මම මේ රූපෙන් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. බලාගෙන යන්න. හරි. මේ තියෙන්නේ මොකද්ද? රේඩියල් බෝන් එක. රේඩියල් බෝන් එක මේ තියෙන්නේ අල්නා බෝන් එක. එතකොට මෙතන ඔයාලට නිකන් තේරෙනවා රේඩියස් බෝන් එකේ ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එකයි අල්නා බෝන් එකේ ස්ටයිලොයිඩ් ප්‍රොසෙස් එකයි හින්දා මෙතන නිකන් ආච් එකක් හැදෙනවා. පොඩි නිකන් කාර්ද කවාකාර වගේ මේකක් හැදෙනවා. හැබැයි මේ අර්ධ කවාකාර එකක් මේ විදිහට හැදුනට රිස්ට් ජොයින්ට් එකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ රේඩියස් බෝන් එක විතරයි. ආපහු කියන්න. මේ විදිහට අර්ධ කවාකාර එකක් හැදුවට රිස්ට් ජොයින්ට් එක විදිහට ප්‍රසන්ට් වෙන්න රේඩියස් බෝන් එකත් එක්ක ඩිරෙක්ට්ලි ඇටච් වෙන්නේ මොකද්ද? sorry රිස්ට් ජොයින්ට් එකත් එක්ක ඩිරෙක්ට්ලි ඇටච් වෙන්නේ රේඩියල් බෝන් එක විතරයි. රේඩියල් බෝන් එක විතරයි. ඒක වැදගත් MCQ පොයින්ට් එකක්. අල්නා බෝන් එක ගත්තාම අල්නා බෝන් එක සමහර වෙලාවට විතරයි වදින්නේ. ඒක ලොකු දායකත්වයක් නැහැ රිස්ට් ජොයින්ට් එක සඳහා. රිස්ට් ජොයින්ට් එක සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ රේඩියස් බෝන් එක. එතකොට මේ මැණික් කටු සංදිය එහෙම නැත්නම් රිස්ට් ජොයින්ට් කියලා කියනවා. එතකොට මේක හැදිලා තියෙන්නේ කොහොමද? අපි කියනවා මෙන්න මේ જાතියේ බෝන්ස් වලට ඔයාලට පේනවා ඇති මෙන්න මේ චූටි බෝන්ස් තියෙන්නේ. චූටි බෝන්ස් වලට අපි කියනවා මොනවා කියලාද? කාපල් බෝන්ස් කියලා. මොනවද? කාපල් බෝන්ස් කියලා කියනවා. හරිද? කාපල් බෝන්ස්. හරිද? මේ කාපල් බෝන්ස් ගත්තාම කාපල් බෝන්ස් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. හරිද? කාපල් බෝන්ස් 8ක් තියෙනවා. මේක මතක තියාගන්න නිමොනික් එකකුත් තියෙනවා. මම ඔයාලට කියන්නම්. මතක තියාගන්න ඕනේ පේලි දෙකක් විදියට. එකක් proximal to distal තියෙන පේලිය විදියට තමයි මතක තියාගන්න. එතකොට මේ තියෙන්නේ proximal layer එක. ඔයාලට පේනවා ඇති මේ තියෙන proximal layer එක. අනිත් එක මම නිල් පාටින් මාක් කරන්නම්. sorry. මේ තියෙන්නේ distal layer එක. එතකොට ගාන්ට එක පේලියකට බෝන්ස් 4 ගානේ තියෙනවා. ඔක්කොම 8යිනේ. එතකොට පේලි දෙකකට බෙදලා ගියාම එක පේලියකට 4යි. එතකොට කොහොමද මේ ටික නම් මතක තියාගන්නේ? මේ ටික මතක තියාගන්න ඕන හරියටම lateral to medial මතක තියාගත්තා නම් ලේසි. ඔයාලට radius bone එක පැත්තේ ඉඳන් මතක තියාගත්තා නම් හරි. proximal තියෙන layer එකේ පළවෙනියට තියෙන bone එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? scaphoid bone කියලා කියන්නේ. හරිද? එතන ඉඳන් තමයි මේක කියන්නේ scaphoid bone. ඊට පස්සේ මේ තියෙන bone එකට කියනවා lunate bone. මොකද්ද? lunate bone කියලා කියනවා. හරිද? මේ මතක තියාගන්න විදියක් මම කියන්නම්. ඊට පස්සේ තියෙන මොකද්ද? triquetrum bone කියලා එකක් තියෙනවා. ඒකත් carpal bone එකක්. මේ triquetrum bone එක උඩ තියෙන තව bone එකක් අපි ඒකට කියනවා pisiform bone කියලා කියනවා. මොකද්ද? pisiform bone කියලා කියනවා. ඊට පස්සේ proximal end එක ඉවරයි. ඊට පස්සේ distal end එකේ මේ distal layer එක ගත්තාම row එක ගත්තාම ඒකේ තියෙන පළවෙනි මසල් එක තමයි trapezium. trapezium. හරිද? ඊට පස්සේ දෙවැනියට තියෙන බෝන් එකට කියන trapezoid bone කියලා කියනවා. trapezoid bone. තුන්වෙනියට තියෙන බෝන් එක capitate bone. හතරවෙනියට තියෙන බෝන් එක එහෙම නැත්නම් medial side එකට තියෙන බෝන් එකට කියනවා hamate bone කියලා කියනවා. දැන් මේ ටික මෙහෙම මතක තියාගන්න ඇත්තටම අමාරුයි. ඒ වුණාට ඔයාලට නම් ටික මතක තියාගන්න වෙනවා. දැන් නම් ඒ කියන්නේ ඔයාලට ඒක යද්දි පුරන scaphoid lunate triquetrum pisiform trapezoid trapezoid capitate hamate කියලා ඒ වගේ අර නිකන් ප්‍රයිම් එකක් තියෙන හින්දා මේක ටිකක් ඉක්මනට මතක හිටින જાතියේ බෝන්ස් ටිකක්. ඒ වුණාට අමතක වෙනවා නේ. කියන්නේ ඔයාලට බෝන්ස් ටික මතක තිබ්බත් ඔයාලට පිළිවෙල අමතක වෙනවා නේ. ඒක මතක තියාගන්න විදියක් තියෙනවා නිමොනික් එකක්. ඒ තමයි ලියාගත්තත් කමන්නේ මේක මේ නෝට් වල නෑ. එහෙනම් පොඩ්ඩක් ලියාගත්තත් කමන්නේ. she look too pretty. She look too pretty. T-double-O pretty. Try to catch her. She look too pretty. Try to catch her. හරිද? එතකොට ඕකේ මේ පළවෙනි ස්පෙල් එකෙන් තමයි කියවෙන්නේ මේ බෝන් එක මොකක්ද කියලාද කියන්නේ. එතකොට she කියන එකේ S අකුරෙන් scaphoid bone එක. look කියන එකේ L අකුරෙන් lunate bone එක.
ට්‍රයික්විට්‍රම් 2 කියන එකෙන් ට්‍රයික්විට්‍රම් බෝන් එක ප්‍රිටි කියන එකේ P අකුරෙන් පිසිෆෝම් බෝන් එක. ඊට පස්සේ තියෙනවා මොකද්ද? ට්‍රයි කියන එකේ T අකුරෙන් ට්‍රැපිසියම් බෝන් එක. 2 කියන එක ට්‍රයි 2 කියන එකේ 2 කියන එකෙන් ට්‍රැපිසොයිඩ් බෝන් එක. කැච් කියන එකේ C අකුරෙන් කැපිටේට් එක. her කියන එකෙන් හැමේට් කියන බෝන් එක. හරි. she look too pretty try to catch her. හරි. ඊට කලින් මේ බෝන්ස් ටික පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ. මේ ස්කැෆොයිඩ්, lunate, triquetrum, pisiform, trapezium, trapezoid, capitate, hamate. ඒක නිකන් අර රයිම් එකක් වගේ තියෙනවා. හින්දා ඔක වැඩි මේව කරන්න ඕනේ නැහැ. ඔයාලට මතක හිටිනවා. රේඩියස් බෝන් එකත් එක්ක ඩිරෙක්ට්ලි ඇටච් වෙන බෝන්ස් දෙක මොනවාද? ස්කැෆොයිඩ් සහ ලුනේට් කියන බෝන් දෙක. ඔයාලට පේනවා ඇති. ස්කැෆොයිඩ් සහ ලුනේට් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ බෝන්ස් ටික තියෙන්නේ හරි අමුතු විදියකට. මේ බෝන්ස් ටික තියෙන හරි අමුතු විදියට මම ඒක පෙන්වන්නම් සමහරට තියෙන්නේ මේක. බෝන්ස් ටික තියෙන හරිම අමුතු විදියකට. හරි. නැතින. හරි. හරි. මේක තව එකක් බලමු. හරි. මෙන්න මේ බෝන්ස් හතර තියෙන විදිය මම එක වෙන එකකින් පෙන්වන්න සමහරට මේකේ පෙන්න. මේ මම තියෙන විදිය පෙන්වන්නම්. තප්පරයක් දෙන්නකො. හරි. එතකොට මේ බෝන්ස් හතර මොනවද? බෝන්ස් හතර තමයි ප්‍රොක්සිමල් එන්ඩ් එකේ තියෙන බෝන්ස් හතර තමයි මම නිකන් ඇන්දොත් නිකන් කොටු හතරක් විදියට ගත්තොත් මේ තියෙන ස්කැෆොයිඩ් එක, ලුනේට් එක, ට්‍රයික්විට්‍රම් බෝන් එක, ෆිසිෆෝම් බෝන් එක. ෆිසිෆෝම් බෝන් එක ගත්තොත් ෆිසිෆෝම් බෝන් එක මෙහෙම නෙමෙයි තියෙන්නේ. එන්න මෙතන තමයි තියෙන්නේ. හරිද? මේ විදිහට තමයි තියෙන්නේ. ස්කැෆොයිඩ් බෝන් එක ගත්තාම ස්කැෆොයිඩ් බෝන් එකේ පොඩ්ඩක් හැඩේ වෙනස්. එයා ටිකක් උඩට නෙරලා තියෙනවා. මෙන්න මේ වගේ හැඩයක් තමයි යාටත් තියෙන්නේ. හරි. මේ වගේ හැඩයක් තමයි ස්කැෆොයිඩ් බෝන් එකටත් තියෙන්නේ. එතකොට ප්‍රොක්සිමල් එන්ඩ් එක මම ආපහු ඇන්දොත් ප්‍රොක්සිමල් එන්ඩ් එක මම ආපහු ඇන්දොත් ස්කැෆොයිඩ් බෝන් එක තියෙනවා. ඊට පස්සේ ලුනේට් බෝන් එක තියෙනවා. සහ ට්‍රයික්විට්‍රම් බෝන් එක තියෙනවා. එයාට උඩින් ෆිසිෆෝම් බෝන් එක තියෙනවා. එතකොට නිකන් එක පැත්තකින් නිකන් කවාකාර මේකක් වගේ හැදිලා තියෙනවා. හරි, එක පැත්තකින් නිකන් කවාකාර එකක් හැදිලා තියෙනවා. ඩිස්ටල් එන්ඩ් එකේ ගත්තාම ඩිස්ටල් එන්ඩ් එකෙත් ටිකක් මේ වගේම තමයි තියෙන්නේ. පළවෙනියට තිබ්බේ මොකද්ද? ට්‍රැපිසියම් බෝන් එක. ට්‍රැපිසියම් බෝන් එකටත් මේ වගේ පොඩ්ඩි එකක් තියෙනවා. ඒ නැත්නම් ඉස්සිච්ච ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ ට්‍රැපිසොයිඩ් බෝන් එක, ඊට පස්සේ තියෙන කැපිටේට් බෝන් එක සහ අන්තිමට තියෙනවා හැමේට් බෝන් එක. හැමේට් බෝන් එක ගත්තාම හැමේට් බෝන් එක විශේෂයි. හැමේට් බෝන් එක විශේෂයි. හැමේට් බෝන් එකේ ගත්තාම මෙන්න මේ වගේ හුක් එකක් තියෙනවා. එහෙම නැත්නම් හුක් එකක් කියලා කියන්නේ නිකන් කොක්කක් වගේ එකක් තියෙනවා.
මේ කොක්කක් වගේ එකක් තියෙන හින්දා මේක මේ දෙක එකට තිබ්බහම මොකද වෙන්නේ මේ අර්ධ කවාකාර ඒරියා එකක් ගොඩ නැගෙනවා. හරි. මෙන්න මේ රීජන් එකයි මෙන්න මේ රීජන් එකයි අතර semi circular මේ කැනල් එකක් හැදෙනවා. ඊට පස්සේ මේක උඩින් මොකක්කින් හරි බ්‍රිජ් කරොත් මොකක්කින් හරි වැහුවොත් මොකද වෙන්නේ මේක ඇතුළ කැනල් එකක් බවට පත් වෙනවා. එතකොට මේ කාපල් බෝන්ස් මගින් නිර්මාණය වෙන කැනල් එකට අපි මොකක්ද කියන්නේ? කාපල් ටනල් කියලා තමයි කියන්නේ. හරිද? කාපල් බෝන්ස් මගින් නිර්මාණය වෙන කැනල් එක එහෙම නැත්නම් ටනල් එක මේ උමගට අපි කියන්නේ මොකක් කියලාද? කාපල් ටනල් කියලා තමයි කියන්නේ. ඒක හැදෙන්නේ කොහොමද? කාපල් බෝන්ස් ටික තිබිලා තමයි හැදෙන්නේ. හරි. මේ උඩින් බ්‍රිජ් කරොත් මේක ටනල් එකක් බවට පත් වෙන්නේ. මේ බ්‍රිජ් කරන soft tissue එකට එහෙම නැත්නම් බෑන්ඩ් එකට අපි කියන මොකක්ද කියලාද? දැන් අතට යන්නේ anterior compartment එකෙන් අතට යන්නේ. දැන් anterior side එකනේ මේ පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ anterior පැත්තට තියෙන side එකනේ. ඒතකොට anterior පැත්තට යන්නේ මොන muscles ද එහෙම නැත්නම් මොන action කරන muscles ද යන්නේ? flexor muscles ටික තමයි යන්නේ. flexor muscles ටික තමයි යන්නේ. ඒතකොට flexor muscles යන හින්දා flexor muscles cover කරගෙන තියෙන fascia එකට එහෙම නැත්නම් reticulum එකට අපි කියනවා නමක් මොකද්ද? flexor retinaculum කියලා කියනවා. මොකද්ද? flexor retinaculum කියලා මෙන්න මේ බෑන්ඩ් එකට කියනවා. ඒතකොට මේ flex carpal bones වලින් හැදිච්ච මේ අර පොඩි මේ කාණුව වගේ එක ග්‍රූ එක වගේ එක මේ flexor retinaculum එකෙන් බ්‍රිජ් කරාම ඇතුලෙන් මොකද වෙන්නේ? කැනල් එකක් හැදෙනවා. හරිද? මෙන්න මේ කැනල් එක හරහා ගොඩක් ස්ට්‍රක්චර්ස් මසල්ස් එහෙම හෑන්ඩ් එකට යනවා. හරිද? ඊට අමතරව මේ කැනල් එකේ එහෙම නැත්නම් මේ ටනල් එකේ සෑහෙන ලොකු වැදගත්කමක් තියෙනවා. කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා ලෙඩක් තියෙනවා. හරිද? කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා ලෙඩක් තියෙනවා. මෙන්න මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන ලෙඩේදී මොකද වෙන්නේ? මේ ටනල් එක ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට වෙන දේවල් ටික මම හෑන්ඩ් කරද්දි කියන්නම්. දැන් මට ඕනේ ෆෝරාම් එකේ මසල්ස් ටික උගන්වන්නනේ. එතකොට ඒකට ගැන ගත්තාම මේ කාපල් ටනල් එක හැදෙන විදිය තේරෙන්න ඕනේ. එතකොට ප්‍රොක්සිමල් එන්ඩ් එකේ ගත්තාම ස්කැෆොයිඩ් බෝන් එක, ලුනේට් බෝන් එක, ඊට පස්සේ ස්කැෆොයිඩ්, ලුනේට්, ට්‍රයික්විට්‍රම්, ෆිසිෆෝම් කියන එක ට්‍රයික්විට්‍රම් එක උඩ තියෙන එකෙන් පොඩි මේකක් හැදෙනවා. ඩිස්ටල් රෝ එකේ මොනවද තියෙන්නේ? ට්‍රැපිසියන්, ට්‍රැපිසොයිඩ්, කැපිටේට්, හැමේට් එක. හැමේට් එකේ හුක් ඔෆ් හැමේට් කියන එකෙන් හුක් ඔෆ් හැමේට් එකයි ට්‍රැපිසියම් එකේ තියෙන උඩට එලිවේටඩ් වෙච්ච ඒරියා එකයි ඉඳන් මොකද වෙන්නේ? ප්‍රොක්සිමල් ඩිස්ටල් රෝ දෙක අතර පොඩි ග්‍රූ එකක් වගේක් හැදෙනවා. මෙන්න මේ ග්‍රූ එක බ්‍රිජ් කරනවා. එහෙම නැත්නම් කවර් කරනවා. ෆ්ලෙක්සර් මසල්ස් කවර් කරන ෆැෂියා එකෙන් අපි ඒකට කියනවා ෆ්ලෙක්සර් රෙටිනොකියුලම් කියලා. ඒකෙන් හැදෙනවා ටනල් එකක්. ඒ ටනල් එකට කියනවා මොකද්ද? කාපල් ටනල් කියලා. කාපල් ටනල් කියලා. කාපල් බෝන්ස් වලින් හැදිච්ච ටනල් එක වගේ අදහසක් තමයි තියෙන්නේ. කාපල් ටනල් කියලා. හරිනේ. මම මේ කාපල් ටනල් එක පෙන්නන්නම්. කාපල් ටනල් එක පෙන්නන්න. හරි. මේ තියෙන්නේ කාපල් ටනල් එක. හරි. මේ තියෙන කාපල් ටනල් එක ඔයාලට පේනවා ඇති. මේ මෙතන අර හැම එකම පෙන්නලා නැහැ. මේ හැම බෝන් ඒ කියන්නේ රෝස් දෙකම ලොකුවට පෙන්නලා නැහැ. අර මේ ඈත ඉඳන් බලද්දි පේන විදිය තමයි මෙයාලා ඇඳලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? ඇඟේ ප්‍රොක්සිමල් ඉඳන් ඩිස්ටල් පැත්තට බලන විදිය තමයි බලද්දි පේන විදිය තමයි මෙයාලා ඇඳලා තියෙන්නේ. එතකොට පේනවා ඇති මේ ප්‍රොක්සිමල් සහ ඩිස්ටල් රෝ කියන දෙකේ එකතුවෙන් හැදෙනවා මොකද්ද ටනල් එක. මේ ග්‍රූ එකක්. ඒක බ්‍රිජ් කරනවා රෙටිනාකියුලම් එකකින්. එහෙම නැත්නම් ෆැෂියා එකකින් ෆ්ලෙක්සර් මසල්ස් කවර් කරන ෆැෂියා එකකින් අපි ඒකට කිව්වා ෆ්ලෙක්සර් රෙටිනාකියුලම් කියලා කිව්වා. හරි. මේ ෆ්ලෙක්සර් රෙටිනාකියුලම් එක ට්‍රැපිසියම් බෝන් එක පැත්තේ. එහෙම නැත්නම් ලැටරල් එන්ඩ් එකේදී පොඩි සිදුරක් තියෙනවා.
lateral end එකේදී පොඩි සිදුරක් තියෙනවා. මේ ඒක පොඩ්ඩක් වැදගත්. හරිද? lateral end එකේ පොඩි සිදුරක් තියෙනවා. මේක ඇතුලෙන් ස්ට්‍රක්චර් එකක් ගමන් කරන හින්දා. මේක ඇතුලෙන් ස්ට්‍රක්චර් එකක් ගමන් කරන හින්දා මෙතන පොඩි සිදුරක් තියෙනවා වගේ අදහසක් ටිකක් දැන්ට මතක තියාගත්තාම ඇති. මේ පෙන්නලා තියෙන්නේ මේ කාබල් ටනල් එකම තමයි. එතකොට මේකේ පෙන්නලා තියෙනවා කාබල් ටනල් එක ඇතුලෙන් යන ද්‍රව්‍ය ටික සහ එළියෙන් යන දේවල් ටික පෙන්නලා තියෙනවා. ඔයාලට එක්සෑම් එකට තව අඳින්න පුළුවන් වෙන්න ඕන දෙයක් තමයි කාබල් ටනල් එක. දැන් අපි මොනවද අඳින්න ඕන කියලා මේ දැනගත්තේ? පළවෙනි එක අපිට හම්බුනේ brachial plexus එක. brachial plexus එක දැන් හැමෝටම අඳින්න පුළුවන් නේ. කාබල් ටනල් තාම කරේ නැති හින්දා අඳින්න ලොකුවට වුණා කමක් නැහැ. මේක මේ කරාට පස්සේ හැමෝටම කාබල් ටනල් අඳින්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ කාබල් ටනල් එක මේ එතකොට මේකේ තියෙන muscles, nerves, artery මේ හැම එකක්ම තියෙන විදිය ගැන හොඳටම දැනගන්න ඕනේ. ඒ ටික දැනගන්න අපිට මේ අපි තාම මුකුත් දන්නේ නැහැ. අපි brachial plexus එහෙම තර්ක කරලා නැන්දේ. අපිට දැන් ඒක ආපහු මේ බලන්න නැතු වුණත් අඳත හැකි මේ ඒක ප්‍රශ්නයක් නැතුව. දැන් ඒ වගේ මේක අඳින්න අපිට තාම knowledge එක නැති හින්දා මේ අපි තාම මේක අඳින්න යන්නේ නැහැ. හරිද? ගොඩක් වෙලාවට ලබන සතියේ පස්සේ සතියේ හෝ ඊට පස්සේ සතියේ වගේ කාබල් ටනල් එක අඳින්න පුළුවන් හෑන්ඩ් එකේ දේවල් එක්ක. හරි. ඊට පස්සේ අපිට හෑන්ඩ් එකේ බෝන්ස් ටික නෝනේ. දැන් මේ අපි හෑන්ඩ් එක කරන්නේ. එතකොට කාබල් බෝන්ස් ටික හරි. කාබල් බෝන්ස් ටික හරි. කාබල් ටනල් එකත් හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. මොකද්ද හෑන්ඩ් එකේ තියෙන අනිත් බෝන්ස් ටික ගැන. හෑන්ඩ් එකේ තියෙන අනිත් බෝන්ස් ටික ගැන. හෑන්ඩ් එකේ තියෙන අනිත් බෝන්ස් ටික ගත්තාම හෑන්ඩ් එකේ තියෙන අනිත් බෝන්ස් ටික තමයි මෙන්න මේ බෝන්ස් වල කියට මොකද්ද කියන්නේ කාපල් බෝන්ස් සහ මේ ඇඟිලි සම්බන්ධ කරන බෝන්ස් වලට කියනවා මොකක් කියලාද මෙටාකාපල් බෝන්ස් කියලා කියනවා. මොනවද මේ බෝන්ස් වලට කියන නම? මෙටාකාපල් බෝන්ස් කියලා කියනවා. හරි මේ බෝන්ස් වලට කියනවා මෙටාකාපල් බෝන්ස් කියලා කියනවා. මෙටාකාපල් බෝන්ස් කියලා කියනවා. එතකොට මේ මෙටාකාපල් බෝන්ස් වලින් මොකද කරන්නේ? කාපල් බෝන්ස් සහ මේ ඇඟිලි පුරුක් සම්බන්ධ කරන එක. එතකොට මේ තියෙන මොනවද? ඇඟිලි පුරුක්. ඇඟිලි පුරුක් වලට අපි නමක් දෙනවා නම් දෙන්නේ කොහොමද? ඇඟිලි පුරුක් වලට නමක් දෙනවා නම් දෙන්නේ කොහොමද? අපිට දෙත හැකි ප්‍රොක්සිමල් තියෙන ඇඟිලි පුරුක්, ඩිස්ටල් තියෙන ඇඟිලි පුරුක් සහ මැද තියෙන ඇඟිලි පුරුක් කියලා බෙදන්න පුළුවන්. එතකොට ඇඟිලි පුරුක කියන්න පුළුවන් අපිට ඩිජිට් එකක් කියලා කියන්න පුළුවන්. හරි. ඇඟිලි පුරුකක් වගේ අදහසක් දෙන්න ෆැලින්ක්ස් කියමු. ඒක ලේසි. ෆැලින්ක්ස් නම් හම්බෙන්නේ නැහැ අපිට කමන්නේ. ෆැලින්ක්ස් කියලා කියමුකෝ. පුරුක් වලට කියන්නේ ෆැලින්ක්ස්. එතකොට මෙටාකාපල් බෝන්ස් වලට ළඟින්ම තියෙන්නේ ප්‍රොක්සිමල් තියෙන ෆැලින්ක්ස් එක. හරි. එතකොට ඒ ෆැලින්ක්ස් එකට අපි නමක් කියනවා ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් කියලා කියනවා. දුරින්ම තියෙන ෆැලින්ක්ස් එකට අපි කියනවා මොකක් කියලාද? ඩිස්ටල් ෆැලින්ක්ස් කියලා කියනවා. ඊට පස්සේ මේ මැද තියෙන ෆැලින්ක්ස් එකට කියනවා මොකද්ද? මැද ෆැලින්ක්ස් කියන අදහසින් මිඩල් ෆැලින්ක්ස් කියලා කියනවා. එතකොට ඔයාලට දැන් මෙතන තියෙන ජොයින්ට්ස් ටිකත් අපිට හදා ගන්න පුළුවන්. පළවෙනියට රේඩියස් එකයි කාපල් බෝන්ස් අතර තිබ්බ රේඩියෝ කාපල් ජොයින්ට් එක. එහෙම නැත්නම් අපි ඒකට කියනවා රිස්ට් ජොයින්ට් කියලා කියනවා. කාපල් බෝන්ස් අතරත් පොඩි පොඩි මූවමන්ට්ස් තියෙනවා. ඒවා ග්ලයිඩින්ස් ඇන්ඩ් ස්ලයිඩින් මූවමන්ට්ස් කියලා කියන. ඒවා ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. එහෙම මූවමන්ට්ස් ටිකක් තියෙනවා. අපි ඒවා ගැන කතා කරද්දි කරමු. ඊට පස්සේ කාපල් බෝන්ස් සහ මෙටාකාපල් බෝන්ස් අතර ජොයින්ට් කියන්නේ මොකක්? ජොයින්ට් එකට මොකක්ද කියන්නේ? කාපල් බෝන්ස් සහ මෙටාකාපල් බෝන් අතර ජොයින්ට් එක කාපෝ මෙටාකාපල් ජොයින්ට්. කාපෝ මෙටාකාපල් ජොයින්ට්. මෙන්න මේකේ වැදගත් ජොයින්ට් එකකට තියෙන්නේ ෆස්ට් තම්බ් එක. නැත්නම් තම්බ් එකේ කාපෝ මෙටාකාපල් ජොයින්ට් එක විතරයි. හේතුව අපේ තම්බ් එක ගත්තාම 90 degrees angle එකකටනේ තියෙන්නේ. අනිත් සත්තුන්ගේ ගත්තාම ප්‍රයිමේට්ස්ලා ගත්තාම එයාලගේ මේ තම්බ් එක මේ විදියට වෙන් වෙලා නැහැ. එහෙම නැත්නම් අතින් ලොකුවට ෆන්ක්ෂන්ස් තොගයක් කරන්න බෑ. අපිට මේ ෆන්ක්ෂන්ස් තොගයක් කරන්න පුළුවන් වෙලා තියෙන හේතුව තමයි තම්බ් එක තියෙන පොසිෂන් එක. තම්බ් එකට පුළුවන් මේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි මූව් වෙන්න. මෙන්න මේ මූවමන්ට් එක හදලා තියෙන්නේ කොහොමද? කාපෝ මෙටාකාපල් නැත්නම් ෆස්ට් කාපෝ මෙටාකාපල් ජොයින්ට් එකේදී තම්බ් එක මේ තම්බ් එක එහෙම නැත්නම් ෆස්ට් කාපෝ මෙටාකාපල් ජොයින්ට් එකේදී තම්බ් එකත් කාපල් බෝන්ස් එක්ක
මෙටාකාපල් බෝන් එක හදන ජොයින්ට් එක සැන්ඩල් ජොයින්ට් එකක් කියලා කියනවා. සැන්ඩල් ජොයින්ට් එකක් කියලා කියනවා. ඒකෙන් මේ තම්බ එකට ඉන්ඩිපෙන්ඩන්ට්ලි මූව් වෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? එහෙම නැත්නම් ෆ්‍රීලි මූවබල් වෙන්න chance එක හදලා තියෙනවා. ඊට පස්සේ මෙටාකාපල් බෝන් සහ ෆැලින්ක්ස් අතර තියෙන මේ ජොයින්ට් එකට කියන මෙටාකාපෝ ෆැලින්ජියල් ජොයින්ට් කියලා කියනවා. මෙටාකාපෝ ෆැලින්ජියල් ජොයින්ට් කියලා කියනවා. එතකොට මෙටාකාපෝ ෆැලින්ජියල් ජොයින්ට් කියලා කියන ඊට පස්සේ තව ඇඟිලි පුරුක් අතරත් ජොයින්ට්ස් තියෙනවා. ඒවට මොකද්ද කියන නම? ඇඟිලි පුරුක් අතර තියෙන ජොයින්ට් එක එහෙම නැත්නම් ඉන්ටර්ෆැලින්ක්ස් ජොයින්ට්. මේ ජොයින්ට්ස් වලට කියන මොනවද? ඉන්ටර්ෆැලින්ක්ස් ජොයින්ට්. එතකොට ඉන්ටර්ෆැලින්ක්ස් ජොයින්ට්ස් දෙකක් තියෙද්දි එකම ඇඟිල්ලේ කොහොමද නම් කරන්නේ? මේක නම් කරනවා proximal interphalanx joint කියලා. මේක නම් කරනවා distal interphalanx joint කියලා. හරි. distal interphalanx joint කියලා. හරි. ඔය විදියට තමයි hand එකේ bones ටික තියෙන්නේ. එතකොට hand එකේ bones ටික අපි දැන් සාමාන්‍යයෙන් දන්න හින්දා forearm එකේ muscle වල origin insertions ගැන කතා කරන්න පුළුවන්. හරි. අපි ඒක මේ 84 එකේ තියෙන note එක බලමු. එහෙම නැත්නම් මේ අර මන් දීපු note එකෙත් ඒ ටික තියෙනවා. අපි මෙතනින් බලන්න නැතුව වෙන එකක් බලමු. හරි. ඔන්න තියෙන ලස්සනට. හරි. එතකොට අපි පළවෙනියට එක එක මසල් එක ගැන කතා කරගෙන යන්. ඊට පස්සේ පුළුවන් අපිට මේ ටික මේව කරගන්න. අපි ඉතින් superficial පළවෙනියට අපි anterior compartment එකේ superficial layer ගැන බලමු. The superficial layer of anterior compartment. එතකොට පළවෙනි මසල් එක flexor carpi ulnaris. flexor carpi ulnaris ගත්තාම heads දෙකක් තියෙනවා. flexor carpi ulnaris මසල් එක ගත්තාම heads දෙකක් තියෙනවා. එයාගේ එක head එකක් තියෙන humerus එකේ medial epicondyle එකේ අනිත් head එක තියෙන්නේ ulna එකේ olecranon එකේ olecranon ආශ්‍රිතව තමයි තියෙන්නේ. එහෙම නැත්නම් posterior border of ulna එකට වෙන්න තමයි තියෙන්නේ. අපි බලමු මසල් එක බලලම describe කරගමුකෝ. මෙන්න මේක තමයි මසල් එක වුණාට මේ heads දෙක ලොකුවට පේන්නේ නැහැ. අපි එහෙනම් මේ ඒක පේන තැනකින් බලමු. හරි. මේ පේන තැනකින් බලලෙමු අපි. flexor carpi ulnaris මසල් එක. හරි. හරි මෙන්න මෙතන පෙන්නලා තියෙනවා ටිකක් හොඳටම නැතත් shape එක පෙන්නලා තියෙනවා බලන්න මෙන්න මේ region එකේ මෙන්න මෙතන ගත්තාම මේ තියෙන flexor carpi ulnaris එකේ humeral head එක ඊට පස්සේ මේ ulnar bone එකේ පිටිපස්සෙන් පටන් ගන්න පොඩි නිකන් muscle එකක් පේනව නේද අන්න ඒක තමයි ulnar head of the flexor carpi ulnaris කියලා කියන්නේ. එතකොට මේ දෙක එකතුවෙන් තමයි මොකද්ද flexor carpi ulnaris කියන මසල් එක තනි මසල් එක හැදෙන්නේ. එතකොට මේකේ heads දෙකක් තියෙනවා. වැදගත් relationship තියෙනවා මෙන්න මේ heads දෙක හින්දා මේ heads දෙක අතරේ පොඩි සිදුරක් තියෙනවා තේරෙනවනේ එකක් පටන් ගන්න humerus එකේ අනිත් එක පටන් ගන්න ulna එකේ. එතකොට මේ දෙක අතර පොඩි gap එකක් තියෙනවා. මෙන්න මේ gap එකෙන් එක nerve එකක් එනවා. මේ gap එකෙන් එක nerve එකක් එනවා. මේ gap එකෙන් එන nerve එක තමයි මොකද්ද? ulnar nerve එක. ulnar bone එක පැත්තේ ulnar side එක පැත්තේ
අල්නා මසල් එකක් එක්ක තියෙන නර්ව් එක එහෙනම් අල්නා නර්ව් එක වෙන්න ඕනේ. එතකොට ෆ්ලෙක්සර් කාපි අල්නාරිස්ගේ හෙඩ්ස් දෙක අතරින් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. අල්නා නර්ව් එක මේ හෙඩ්ස් දෙක අතරින් යනවා. හරිද? අල්නා නර්ව් එක මේ හෙඩ්ස් දෙක අතරින් යනවා. මෙන්න මේ එහා පැත්තේ රූපෙත් පෙන්නලා තියෙනවා ෆ්ලෙක්සර් කාපි අල්නාරිස්ගේ හෙඩ්ස් දෙක. එකක් posterior border of ulna and olecranon එකෙන් පටන් අරගෙන අනිත් එක medial epicondyle එකෙන් තමයි පටන් අරන් තියෙන්නේ. එතකොට මේ මසල් එක තමයි flexor carpi ulnaris. ඒක ඒ හෙඩ්ස් දෙක අතරින් අල්නා නර්ව් එක anterior compartment එකට එනවා. මේකේ posterior compartment එකේ තිබ්බ අල්නා නර්ව් එක anterior compartment එකට එනවා මේ flexor carpi ulnaris කියන මසල් එකේ හෙඩ්ස් දෙක අතරින්. ඊට පස්සේ අපි ඊටු ටිකට යමු. හරි. ඊට පස්සේ ඊළඟ මේ ඉන්සර්ෂන් එක. ඉන්සර්ෂන් එක ගත්තාම මෙයාගේ ඉන්සර්ෂන් එක තියෙන්නේ ෆිසිෆෝම් බෝන් එකට. ඊට පස්සේ ෆිසිෆෝම් බෝන් එකට මුලින් මෙයා ඇටච් වෙලා ඊට පස්සේ මෙයා පොඩි ලිගමන්ට් එකක් වගේ එකක් දෙනවා. හරිද? පොඩි ලිගමන්ට් එකක් වගේ දෙන ගමන් මොකද වෙන්නේ? මෙයා මෙටාකාපල් බෝන් ලිගමන්ට්ස් මෙටාකාපල් මේ ලිගමන්ට්ස් වලින් සම්බන්ධ වෙනවා. මම ඒක පෙන්නන්නම්. මෙතන පෙන්නලා තියෙනවා මේ බලන්න මසල් එක මේ ඉන්සර්ට් වෙලා තියෙන තනිකරම මේ ෆිසිෆෝම් බෝන් එකට. මේ තියෙන්නේ ෆිසිෆෝම් බෝන් එකට තමයි ඉන්සර්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ෆිසිෆෝම් බෝන් එකෙන් ලිගමන්ට්ස් දෙකක් යනවා. කොහෙටයිද? එකක් යන්නේ ෆිසිෆෝම් බෝන් එකේ ඉඳන් 5th මෙටාකාපල් එකේ බේස් එකට. මේ තියෙන 5th මෙටාකාපල් එකේ බේස් එක 5th මෙටාකාපල් එකේ බේස් එකට ඇටච් වෙනවා එක ලිගමන්ට් එකක්. අනිත් ලිගමන්ට් එක ඇටච් වෙන කොහෙටද? හැමේට් එකට ඇටච් වෙනවා. හුක් ඔෆ් හැමේට් එකට ඇටච් වෙන. අතරම ගියොත් හුක් ඔෆ් හැමේට් එකට ඇටච් වෙනවා. එතකොට මේ ලිගමන්ට් වලට කියනවා ෆිසියෝ හැමේට් ලිගමන්ට්, ෆිසියෝ මෙටාකාපල් ලිගමන්ට් කියලා එහෙම කියනවා. මේ දැන් ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් එකේ ඉන්සර්ෂන් එක ගත්තොත් ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් ඇටච් වෙන්නේ ෆිසිෆෝම් බෝන් එකට. ඒ ෆිසිෆෝම් බෝන් එකට ඇටච් වුණ මේ මසල් එක ලිගමන්ට්ස් දෙකක් කරහා මෙටාකාපල් 5th මෙටාකාපල් බෝන් එකේ බේස් එකට සහ මේ හැමේට් හුක් ඔෆ් හැමේට් එකට ඇටච් වෙනවා. නැත්නම් හැමේට් බෝන් එකේ හුක් එකට ඇටච් වෙනවා. එතකොට ওই විදිහට තමයි මොකද්ද ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් එකේ ඔරිජින් එක තියෙන්නේ. නර්ව් සප්ලයි එක ගත්තොත් මේක නමේම තියෙනවනේ ෆ්ලෙක්සර් කාපි අල්නාරිස්. එතකොට සප්ලයි කරන නර්ව් එක අල්නා නර්ව්. සප්ලයි කරන මේ ෆන්ක්ෂන් එක මොකද්ද? දැන් අපි ෆන්ක්ෂන් එක හදලා ගමු. අපිට මේවා හදලා ගන්න පුළුවන්. එකක් තර්කේ මොකද්ද? මේ මූවමන්ට්ස් හදගන්න වෙක්ටර් එකක් අඳින්න ඕනේ. ඉන්සර්ෂන් එකේ ඉඳන් ඔරිජින් එක පැත්තට තමයි පළවෙනි රූල් එක. දෙවෙනි රූල් එක තමයි එයා පාස් කරන ඕනම ජොයින්ට් එකකට අදාළව ඒ වෙක්ටර් එක වැඩ කරනවා. හරිද? එයා පාස් කරන ඕනම ජොයින්ට් එකට අදාළව ඒක වැඩ කරනවා. ඒතර පළවෙනි එක මෙයාට පුළුවන් රිස්ට් ජොයින්ට් එක ක්‍රොස් කරනවනේ මෙයා ක්‍රොස් කරගෙන යනවා රිස්ට් ජොයින්ට් එක ක්‍රොස් කරගෙන යනවා. හරි. මෙයාගේ වෙක්ටර් එක තියෙන්නේ කොහෙටද? වෙක්ටර් එක තියෙන්නේ මෙන්න මේ ඩිරෙක්ෂන් එකට. හරිද? එතකොට මෙයාගේ ෆන්ක්ෂන් එක මොකද්ද? එකක් රිස්ට් ජොයින්ට් එක ෆ්ලෙක්ස් කරන එක. රිස්ට් ජොයින්ට් එක ෆ්ලෙක්ස් කරන එක. ඊට අමතරව මෙයාට පුළුවන් නේද? මෙයා හෑන්ඩ් එක තියාගෙන ඉද්දි හෑන්ඩ් එකේ මේ මීඩියල් සයිඩ් එකට නේද මෙයා ඇටච් වෙලා තියෙන්නේ. හින්දා නිකන් අර මෙන්න මේ ඇක්සිස් එක හරහා මෙයාට නිකන් අත මේ පැත්තට පොඩ්ඩක් හරවන්න පුළුවන්. මම ඒක පෙන්නන්න මොමන්ට් එක. ඒකට අපි කියනවා adduction of the arm. එහෙම නැත්නම් අත ළඟ ඒ කියන්නේ ඇඟ පැත්තට hand එක ගැනීම. ඒකට කියනවා adduction of the hand, adduction of the wrist joint, adduction in the wrist joint. එහෙම කියලා කියනවා. එහෙම නැත්නම් අපි ඒකට කියන තව නමක් තමයි අල්න පැත්තට හැරීම. මේ අල්න බෝන් එකනේ තියෙන්නේ මෙයාගේ තියෙන අල්න බෝන් එකනේ. එතකොට මේ කැරකෙන්නේ අල්න බෝන් එක පැත්තට. මේ කැරකෙන්නේ අල්න බෝන් එක පැත්තට. එහෙම නැත්නම් අපි මේකට කියන තව නමක් තමයි අල්නා ඩීවියේෂන්. අල්නා බෝන් එක පැත්තට කැරකීම අල්නා ඩීවියේෂන්. එතකොට ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් කියන මසල් එක ගැන කතා කරලා ඉවරයි. ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් කියන මසල් එකේ හෙඩ්ස් දෙකයි. එකක් පටන් ගන්නෙ හියුමරස් එකේ
medial epicondyle එකෙන් අනිත් එක පටන් ගන්නෙ අල්නා බෝන් එකේ ඔලික්‍රැනෝන් එකෙන් සහ posterior board එකෙන් එහෙම පටන් ගත්ත heads දෙක එකතු වෙලා තනි මසල් එකක් විදියට insert වෙනවා pisiform bone එකට. ඊට පස්සේ pisiform bone එකට attach වෙච්ච මසල් එක ligaments දෙකක් කරහා hook of hamate එකට සහ fifth metacarpal එකේ base එකට වෙනකන් attach වෙනවා. එයාගේ nerve innervation එක වෙන්නේ ulnar bone ulnar nerve එක හේතුව ulnar nerve එක ගත්තාම ulnar nerve එක මෙයාගේ heads දෙක අතරින් posterior compartment එකේ ඉඳන් anterior compartment forearm එකේ anterior compartment එකට එනවා. එහෙනම් මෙයා ulnar bone nerve එකත් එක්කමයි තියෙන්නේ. එහෙනම් මෙතනදී යාට nerve supply එකක් දෙනවා. එතකොට innervation එක ulnar nerve. function එක ගත්තාම මෙයා flex කරනවා wrist joint එක ඊට අමතර adduction or ulnar deviation කියන movements දෙක මෙයාට කරන්න පුළුවන්. හරි. හැමෝටම තේරුණා කියලා හිතෙනවා flexor carpi ulnaris muscle එක ගැන. හරි. හරි. දෙවෙනි muscle එක. දෙවෙනි muscle එක තමයි palmaris longus. පටන් ගන්නෙ කොහෙන්ද? medial epicondyle එකෙන්. මෙයා හතරටම තිබ්බේ common flexor origin එකන්නේ. දැන් හතරෙම origin එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන් මේ medial epicondyle එක. insertion එක ගත්තාම insertion එක තමයි චුට්ටක් වෙනස් වෙන්නේ. insertion එක තියෙන්නේ palmar aponeurosis එක. එහෙම නැත්නම් මම ඔයාලට පෙන්නන්නම්. මේක පොඩ්ඩක් අයින් කරමුකෝ. හරි මේ තියෙන්නේ hand එකනේ. hand එකේ මෙන්න මේ side එකට අපි කියනවා palmar side කියලා කියනවා. මේ පිටිපස්සේ side එකට කියනවා dorsal side එක කියලා කියනවා. එතකොට මේ palm එක ගත්තාම palm එකේ skin එකට යටින් ඔයාලට නිකන් අල්ලුවාම තේරෙනව නේද? මොකක් හරි යටින් නිකන් fascia එකක් වගේ තියෙනවා කියලා. එහෙම නැත්නම් කෙලින්ම muscles නෙමෙයිනේ අහුවෙන්නේ. fascia එකක් වගේ තමයි අහුවෙන්නේ. අන්න ඒකට අපි කියනවා නමක් මොකද්ද? palmar aponeurosis කියලා. skin එකට යටින් තියෙන superficial aponeurosis එක අපි ඒකට කියනවා palmar aponeurosis කියලා. මේ palmar aponeurosis එක හැදෙන්නේ palmaris longus කියන muscle එක ඇවිල්ලා ඒ palmaris longus එකේ muscle එක මේ විහිදෙනවා. එහෙම නැත්නම් එයාගේ tendons ටික බෙදිලා ගිහිල්ලා එයා muscle එකේ tendon එක තමයි aponeurosis එක බවට පත් වෙන්නේ. මම ඒක පෙන්නන්නම්. එතකොට ඒකට තමයි අපි කියන්නේ palmar aponeurosis කියලා. එතකොට palmaris longus ගේ insertion එක වෙන්නේ එතකොට palmar aponeurosis කියන එකම තමයි. හරි. මේ පේනවා ඇති ඔයාලට පේනවා ඇති මේ පේන්න තියෙන්නේ palmaris longus එකේ tendon එක. හරි මේ තියෙන්නේ palmaris longus එකේ tendon. ඔයාලට පේනවා ඇති මේ tendon එක ඇවිල්ලා මේ විදියට බෙදිලා යනවා. හරි බෙදිලා යනවා. අන්න ඒකට ඒ හැදෙන එකට අපි කියනවා නම මොකද්ද? palmar aponeurosis කියලා කියනවා. එතකොට palmaris longus එකේ tendon එක මගින් තමයි මේ palmar aponeurosis කියන එක හැදෙන්නේ. හරිනේ. එතකොට palmaris longus muscle එකත් හරි. ඊට පස්සේ අපි යන් palmaris longus ගේ origin එක හරි medial epicondyle of the humerus insertion එක palmar aponeurosis of hand. nerve supply එක ගත්තාම මොකද? median nerve එක. පොඩ්ඩක් මතක තියාගන්න median nerve එක. median nerve එකේ ගමන් මාර්ගය ගැන කරද්දී මේ ටික හොඳට පැහැදිලි වෙයි. එතකන් මේ පොඩ්ඩක් මේ පොඩි මතක තියා ගැනීමක් අවශ්‍ය වෙනවා. එතකොට origin එක medial epicondyle එක, insertion එක palmar aponeurosis එක, innervation එක ගත්තාම median nerve එක. ඔයාලට මතක තියාගන්න මම පොඩි fact එකක් විදියට මෙතනට කියලා යන්නම්. ulnar side එකේ ඒවට supply කරන්නේ ulnar nerve එක. අනිත් පැත්තේ එහෙම නැත්නම් මේ lateral side එකේ ඒවට supply කරන්නේ median nerve එක. ඔය වගේ දැනට අදහසක් තියාගෙන යන්න. මේ මං හරියටම nerves ගැන කරද්දි මේ ටික කියලා දෙන්න. ulnar side එකේ ඒවට supply කරන්නේ ulnar nerve එක. medial මේ lateral side එකේ එහෙම නැත්නම් radial side එකේ ඒවට supply කරන්නේ median nerve එක. හරි. function එක මොකද්ද?
ෆන්ක්ෂන් එක මොකද්ද? කෙලින්ම මේ හෑන්ඩ් එකේ අපනියුරෝසිස් එකට සම්බන්ධ වෙලා තියෙන හින්දා wrist joint එක cross කරනවා. ඒ හින්දා flexion of the wrist joint කරන්න පුළුවන්. flexion of the wrist joint කරන්න පුළුවන්. ඊට අමතරව අපනියුරෝසිස් එක හදන්න දායක වෙනවා. palm එකේ අපනියුරෝසිස් එක හදන්න දායක වෙනවා. සහ මෙයාගේ අපනියුරෝසිස් එක මගේ ඇඟිලි වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හින්දා ඇඟිලි නවන්නත් දායක වෙනවා. හැබැයි සම්පූර්ණම ඇඟිලි නෙමෙයි දායක මේ නවන්න නෙමෙයි දායක වෙන්නේ. මොකද්ද? මෙටාකාපොෆැරින්ජියල් ජොයින්ට් එකෙන් නවන්න තමයි වැදගත් වෙන්නේ. හේතුව බලන්න අපනියුරෝසිස් එක ඇටච් වෙලා තියෙන්නේ මිඩල් ෆැලින්ක්ස් එකට වෙනකම් විතරයි. හරි සෝරි මේ ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් එකට වෙනකම් විතරයි. සෝරි වැරදුනා. ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් එකට වෙනකම් විතරයි. එහෙනම් කොයි වෙලාවකවත් මිඩල් ඇන්ඩ් මේ ඩිස්ටල් ෆැලින්ක්ස් මූව් වෙන්න බෑ. එතකොට තර්කය මොකද්ද? වෙක්ටර් එක දිශාවට තමයි ඉන්සර්ෂන් එකේ ඉඳන් වෙක්ටර් එක මේ ඔරිජින් එක දිශාවට තමයි වෙක්ටර් එක අඳින්නේ. එයා ක්‍රොස් කරන හැම ජොයින්ට් එකක්ම ඒ වෙක්ටර් එකේ දිශාවට අනුව මේ මූව් වෙනවා. එතකොට මේ ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් එකයි මෙටාකාපොෆැලින්ජල් ජොයින්ට් එකයි කියන්නේ මූවබල් ජොයින්ට් එකක්. ඒ ජොයින්ට් එකෙන් ඒ මේ මොකද කරන්න පුළුවන්? ඇඟිලි ෆ්ලෙක්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොක්සිමල් මෙටාකාපොෆැලින්ජල් ජොයින්ට් ෆ්ලෙක්ස් කරන්න පුළුවන්. මම ඒ ඇක්ෂන් එක පොඩ්ඩක් පෙන්නලා ඉන්නවා. හරි. හරි. මේ තියෙන්නේ හෑන්ඩ් එක. එතකොට මේකේ පුළුවන් මට ඇඟිලි මෙහෙම නමන්න පුළුවන්. මේ තියෙන්නේ ඩිස්ටල් ෆැලින්ක්ස් ෆ්ලෙක්ස් කරලා තියෙන්නේ. ෆ්ලෙක්ස් කිරීමට දායක වෙච්ච ජොයින්ට් තමයි ඩිස්ටල් ඉන්ටර්ෆැලින්ජියල් ජොයින්ට්. ඊට පස්සේ මට පුළුවන් මැද ඇඟිලි ටික ෆ්ලෙක්ස් කරන්න. මැද පුරුකෙන් ෆ්ලෙක්ස් කරන්න පුළුවන්. හරි. මෙහෙම කරමුකෝ. හරි මේ විදිහට ෆ්ලෙක්ස් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ෆ්ලෙක්ස් කරත් වැඩ කරලා තියෙන්නේ මොකද්ද? ඉන්ටර්ෆැලින්ජියල් ජොයින්ට්ස් තමයි ෆ්ලෙක්ස් වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රොක්සිමල් ඉන්ටර්ෆැලින්ජියල් ජොයින්ට්ස්. ඊට පස්සේ මම මෙහෙම කරොත් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ෆැලින්ක්ස් මේ ඉන්ටර්ෆැලින්ජියල් ජොයින්ට් එක නෙමෙයි ෆ්ලෙක්ස් වෙලා තියෙන්නේ. මෙටාකාපල් බෝන් සහ මේ ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් අතර ජොයින්ට් එක. අපි ඒකට කියනවා මෙටාකාපොෆැලින්ජියල් ජොයින්ට්ස්. එතකොට පාමාරිස් ලොන්ගස් මසල් එක ඇටච් වෙන්නේ කොහෙටද? මෙන්න මේ ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් වලට තමයි ඇටච් වෙන්නේ. එතකොට එයා ඒ අදාළ මූවමන්ට් එක ගත්තේ එයාට පුළුවන් ෆන්ක්ෂන් එක තමයි මෙටාකාපොෆැලින්ජියල් ජොයින්ට්ස් වලින් ෆ්ලෙක්ස් කරන එක. හරි මෙටාකාපොෆැලින්ජියල් ජොයින්ට්ස් වලින් ෆ්ලෙක්ස් කරන එක. හැබැයි තම්බ් එක වෙනම තියෙනවා. හරි තම්බ් එක වෙනම තියෙනවා. හරි හරි ඊට පස්සේ ෆන්ක්ෂන් එක මෙතන දීලා තියෙනවා flex wrist joint because the palm aponeurosis anchor the skin and hand contraction of the muscle resist the shearing force when gripping. හරි ඔය palm aponeurosis එකේ ෆන්ක්ෂන් එක තමයි දීලා තියෙන්නේ. අපි මොකක් හරි එකක් තද කරලා ඇල්ලුවාම අර ස්කින් එකයි මසල්ස් උයි අතර ඒ කියන්නේ ස්කින් එක ෆෝල්ඩ් වෙන්නේ නැතුව ස්කින් එක හොඳට ඒ අර බදා ගන්න එහෙම නැත්නම් grip කරන දේ වටේ හොඳට මේ සම්බන්ධ වෙන්න වැදගත් වෙන්නේ මේ palm aponeurosis එක. හරි ඒකෙන් ඔය මේ ඝර්ෂණය හින්දා ඇති වෙන ඩැමේජ් එහෙම වළක්වනවා කියලා කියනවා. හරි. හරි. තුන්වෙනි මසල් එක ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් කියන මසල් එක. ෆ්ලෙක්සර් කාපි රේඩියාලිස් මසල් එක. පටන් ගත්තේ කොහෙන්ද? medial epicondyle of humerus. attach වෙන්නේ කොහෙටද? attach වෙන්නේ මෙන්න මේකට තමයි attach මම ඒක පෙන්නන්න. attach වෙන්නේ second and third මේ තියෙන්නේ පළවෙනි ඇඟිල්ලනේ. thumb එක තමයි first ඇඟිල්ල. එතකොට මේ තියෙන 1 2 3 4 5. එතකොට මේ flexor carpi radialis කියන muscle එක attach වෙන්නේ base of the second and third metacarpal වලට. flexor carpi radialis muscle එක attach වෙන්නේ base of the මේ මුල හරියනේ ඒකට base of the second and third metacarpal bones වලට තමයි attach වෙන්නේ. හරි second and third metacarpal bones වලට තමයි attach වෙන්නේ. හරි එතකොට ඔයාලට නිකන් මේක අනුව දැන් ෆන්ක්ෂන් එක හිතලා ගන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ? මෙන්න මේ ඩිරෙක්ෂන් එකට
රෙක්ට් එකක් අඳින එක තමයි කරන්නේ. පොඩ්ඩක් විතර මෙහාටත් තියෙනවා. හරි. එතකොට පළවෙනිම දේ තමයි wrist joint එක cross කරන හින්දා flexion of the wrist joint කරා. ඊට අමතරව අල්න සයිඩ් ෆ්ලෙක්සර් කාපි අල්නාරිස් අල්න ඩීවියේෂන් කරා වගේ මෙයාටත් පුළුවන් මේ ඇටච් වෙලා තියෙන සෙකන්ඩ් ඇන්ඩ් තර්ඩ් වලට ඒ හින්දා රේඩියල් ඩීවියේෂන් එකක් කරන්න. එහෙම නැත්නම් ඇබ්ඩක්ෂන් of the hand කරා. එතකොට මෙයාගේ ප්‍රධාන ෆන්ක්ෂන්ස් දෙක වෙන්නේ මොකද්ද? flexion of the wrist joint and abduction of the hand. එහෙම නැත්නම් radial deviation. මම ඒක පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ hand එක. එතකොට මේ තියෙන්නේ දැන් මේ තියෙන්නේ මගේ lateral side එකනේ. දැන් මේ anatomical position එකට තිබ්බොත් මේක lateral side thumb එක තියෙන lateral side එකනේ. එතකොට thumb එක පැත්තට අත මෙහෙම කරන එකට කියන abduction කියලා. ඒකට හේතුව අත මේ anatomical position එකේදී මේ විදිහට තමයි තියෙන්නේ. එහෙම නැත්නම් පල්ලෙහාට කරලා තියෙන්නේ. එතකොට ඇඟෙන් එළියට කරන එකට මොකද්ද කියන්නේ? abduction කියලා. ඇඟෙන් ඇතුළට කරන එකට මොකද්ද කියන්නේ? hand එක කියන එකට adduction කියලා. එතකොට abduction. ඊට අමතරව මේ abduction එකටම තව නමක් කියනවා radial bone එක side එකට අතහැරවීමෙන් radial deviation කියලා කියනවා. ඊට අමතරව adduction එකට අපි තව නමක් දෙනවා ulnar bone එක side එකට මේ අතහැරවීමෙන් ulnar deviation කියලා කියනවා. හරි. එතකොට මේ flexor carpi radialis කියන bone එකේ functions වෙන්නේ flexion of the wrist joint and radial deviation. එහෙම නැත්නම් abduction of the hand. හරි. එතකොට nerve supply එක මොකද්ද වෙන්නේ? එතකොට අල්න සයිඩ් එකේ තිබ්බ flexor carpi ulnaris විතරයි. ඉතුරු ඔක්කොටම මම කිව්වේ median nerve එකෙන් දෙනවා කියලා. එහෙනම් nerve supply එක මොකද්ද? median nerve. හරි. function එක ගත්තාම මේ flex and abduct the wrist. තුන්වෙනියට හතරවෙනි මසල් එක superficial layer එකේ මොකද්ද? pronator teres muscle එක. pronator teres muscle එක. එතකොට pronator teres muscle එක origin එක ගත්තාම මෙයාටත් heads දෙකක් තියෙනවා. එකක් humeral head එක අනිත් එක ulnar head එක. හරිද? ulnar head එක. එතකොට මේ දෙක පටන් ගන්නෙ මේ humeral head එක ප්‍රශ්නයක් නැහැ medial epicondyle එකේ. හරි medial epicondyle එකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ ulnar head එක පටන් ගන්නෙ කොහෙන්ද? මේ coronoid process එකේ medial side එකේ. මම ඔයාලට ඒක පෙන්නන්නම්. හරියට පේන්නේ නැහැ. මම අපි වෙන රූප එකෙන් බලමු. හරි මේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන pronator teres එකේ ulnar head එක. හරිද? pronator teres එකේ ulnar head එක පටන් අරගෙන තියෙන කොහෙන්ද? coronoid process එකේ medial side එකට වෙන්නේ. හරි මේ තියෙන coronoid process එකනේ. coronoid process එකේ medial side එකට වෙන්නේ. අත්‍තරම කිව්වොත් මේක තියෙන්නේ නම් ඇඳලා තියෙන රූපේ නම් පේන්න තියෙන්නේ ulnar tuberosity එකට medial side එකට වෙන්නේ. කොහොම හරි ලියන්නේ medial aspect of the coronoid process or මේ ulnar tuberosity. හරි. ඒක තමයි ulnar head එක. මේ humeral head එක ගත්තා. humeral head එක common flexor origin plus supracondylar area adjacent supracondylar area. එතකොට මේක නම් වෙනම දාලා තියෙනවා pronator teres එකේ head එක. ලියන්න common මේ origin එක විදියට humeral head එක ගැන ඇහුවොත් කියන්න medial epicondyle plus adjacent supracondylar area. ulnar head එක ගැන ගත්තොත් ulnar head එක පටන් ගන්නෙ medial aspect of the coronoid process or ulnar tuberosity. මසල් එකත් පොඩ්ඩක් බලලා
මසල් එක හරි මෙන්න පේන්න තියෙනවා. හොඳට පැහැදිලිව පේන්නලා තියෙනවා. ප්‍රෝනේට ටීරිස් එකේ මේ තියෙන උඩ පෙන්නලා තියෙන ප්‍රෝනේට ටීරිස් එකේ හියුමරල් හෙඩ් එක. ඒක කොමන් ෆ්ලෙක්ස් රීජන් එකෙන් ප්ලස් ඇජසන්ට් සුප්‍රාකොන්ඩයිල් ඒරියා. අල්න හෙඩ් එක ගත්තාම කෙලින්ම බලන්න මේ මෙතන හොඳට පෙන්නලා තියෙන කොරොනොයිඩ් ප්‍රොසෙස් එකේ මීඩියල් ඇස්පෙක්ට් එකෙන් තමයි මෙතනදී පටන් අරන් තියෙන්නේ. හරි කොරොනොයිඩ් ප්‍රොසෙස් එකේ මීඩියල් ඇස්පෙක්ට් එකෙන් පටන් අරගෙන. මේ මසල් එක ඇවිල්ලා ඇටච් වෙනවා කොහෙටද? රේඩියල් බෝන් එකට. ඇටච් වෙන කොහෙටද? රේඩියස් බෝන් එක. මම හොඳට පේන තැනක අපි තනියම මසල් එක තියෙන තැනින් බලලා pronator teres humeral head එක medial epicondyle and adjacent supracondylar ridge අල්න head එක ගත්තාම medial aspect of coronoid process insertion එක මොකද්ද මේ radius එකේ mid shaft එකට තමයි මේ attach වෙන්නේ lateral side එකට හේතුව මෙයාගේ function එක පොඩ්ඩක් හිතන්න නමේම තියෙන pronator teres ඒතර pronation කියලා කියන්නේ මොකද්ද මම ප්‍රශ්නයක් අහලා තියෙනවා මම ඒකට උත්තර දෙන්නම් මේක ටික කියලා දීලා ඉන්සර්ෂන් එක ගත්තොත් ඉන්සර්ෂන් එක තියෙන්නේ රේඩියස් එකේ ලැටරල් සර්ෆේස් එකේ මිඩ් ෂාෆ්ට් එකේ. ඒකට හේතුව තමයි මෙයාගේ ෆන්ක්ෂන් එක වෙන්නේ ප්‍රෝනේෂන් එක. ඒකට ප්‍රෝනේෂන් කියලා කියන්නේ මොකද්ද? අත කරකවන එක. එහෙම නැත්නම් මේ හියුමරෝ අල්නා ජොයින්ට් මේ මොකක්ද ඒක කියන්නේ? රේඩියෝ අල්නා ජොයින්ට් එකෙන් අත මේ කරකවන එක. එතකොට මේ තියෙන්නේ සුපයින් පොසිෂන් එකේ අත. මේ තියෙන්නේ සුපයින් පොසිෂන් එකේ අත. එතකොට මගේ අත මෙහෙම කරකවන එකට තමයි ප්‍රෝනේෂන් කියලා කියන්නේ. එතකොට ප්‍රෝනේෂන් එකට මොකක් හරි මසල් එකක් දායක වෙනවා නම් ඒ මසල් එක කොහෙටද හොඳටම ඇටච් වෙන්න ඕනේ? රේඩියල් සයිඩ් එකේ ලැටරල් පැත්තට. එහෙම වුණොත් තමයි ගොඩක් ප්‍රමාණයකින් කරකවල ගන්න පුළුවන්. එහෙම වුණොත් තමයි ගොඩක් කරකවල ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ඩිරෙක්ෂන් එකට කරකවල ගන්න පුළුවන් එහෙම. ඒ හින්දා තමයි ප්‍රෝනේටර් ටීරිස් කියන මසල් එක ඇටච් වෙන්නේ කොහෙටද? රේඩියස් එකේ lateral half එකේ mid shaft එකට තමයි attach වෙන්නේ. නැත්නම් radius bone එකේ lateral surface එකේ mid shaft එකට තමයි attach වෙන්නේ. එහෙම නැත්නම් radial bone එකේ මැදට තමයි attach වෙන්නේ. ඒක අඳුන ගන්න ලේසියි. ඔයාලට අර මේ ඔයාලට අර මේ මම අර කිව්වේ ඇඟිලි තියාගන්න කියලා. ඇඟිලි ටික තියාගත්තට පස්සේ හරියටම මේ දබර ඇඟිල්ල. දැන් මේ මගේ right hand එකනේ තියෙන්නේ. right මේ forearm එකනේ. එතකොට ෆ්ලෙක්ස් මේ අල්න බෝන් එක විදියට මේ ෆ්ලෙක්ස් කාපි අල්නාරිස් තියාගත්තා ඊට පස්සේ බ්‍රේකියෝ මේ පාමාරිස් ලොන්ගස් නැද ෆ්ලෙක්ස් කාපි රේඩියල් බෝන් එක මත ඊට පස්සේ ප්‍රෝනේටර් ටීරිස් ගාන්ට මිතුරු වෙන්නේ රේඩියල් සර්ෆේස් එකේ මිඩ් ෂාෆ්ට් එක පැත්තට ලැටරල් සර්ෆේස් එකේ රේඩියල් බෝන් එකේ ලැටරල් සර්ෆේස් එකේ මිඩ් ෂාෆ්ට් එක තමයි සෙට් වෙන්නේ එහෙනම් ඒක මතක තියාගන්න ලේසි ඇටැච්මන්ට් එකම කොහෙටද රේඩියල් බෝන් එකේ lateral surface of mid shaft. හරි. එතකොට functions වෙන්නේ මොනවද මෙයාගේ functions වෙන්නේ එතකොට attach වෙන්නේ නමේම තියෙන function එක නේ pronation තමයි function එක. හරි. නමේම තියෙනවා. මේකෙන් තමයි මේක explain කරන්නේ නැහැ. pronation තමයි function එක. nerve supply එක මොකක් වෙන්නේ නැද්ද? එතකොට lateral එක sorry අල්න පැත්තේ තිබ්බේ අල්න පැත්තේ නෙමෙයිනේ මෙයා තිබ්බේ කෙලින්ම රේඩියල් බෝන් එක සයිඩ් එකේ තමයි තියෙන්නේ. එහෙනම් සප්ලයි කරන්නේ මීඩියන් නර්ව් එකේ. මීඩියන් නර්ව් එකේ. හරි. දැන් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මම ඒකට ආන්සර් කරලම මේ දැන් සමහරුන්ගේ ඇඟිලි වල ඩිස්ටල් ඉන්ටර්ෆැලින්ජියල් ජොයින්ට් එක විතරක් ෆ්ලෙක්ස් කරන්න පුළුවන් වෙලා සමහරුන්ගේ බැරි වෙන්නේ නැහැ. හරි. ඒකට මොකද්ද වෙන්න පුළුවන් හේතුව? මේ මසල්ස් ටික කරද්දිම තමයි ඔයාලට තේරෙන්නේ අපි ඩීප් කම්පාර්ට්මන්ට් එක සහ ඉන්ටර්මීඩියට් කම්පාර්ට්මන්ට් එකේ තියෙන මසල්ස් දෙකක් තමයි මෙන්න මේකට මසල් දෙකක් තමයි මේ ඉන්ටර්ෆැලින්ජියල් ජොයින්ට් ෆ්ලෙක්ස් කිරීමට දායක වෙන්නේ. එතකොට එතෙන්දී අපි මේක ගැන හොඳට කතා කරමු. හරි. දැන් එතකොට සුපර්ෆිෂල් ලේයර් එකේ මසල්ස් ටික ගැන මේ අයිඩියා එකක් තියෙන්න ඕනේ.
සුපර්ෆිෂල් ලේයර් එකේ කම්පාර්ට්මන්ට් එකේ මේ සුපර්ෆිෂල් ලේයර් එකේ මසල්ස් ගැන අවුලක් තියෙන බෑ. ඊට පස්සේ තියෙන ඉන්ටර්මීඩියට් ලේයර් එක. ඉන්ටර්මීඩියට් ලේයර් එකේ ගත්තාම තියෙන මසල් එකයි මොකද්ද? ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස්. ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් ගේ ඔරිජින් එක මොකද්ද? හියුමරෝ අල්නා හෙඩ් එක හෙඩ්ස් දෙකක් තියෙනවා. එකක් හියුමරෝ අල්නා හෙඩ් එක, අනිත් එක රේඩියල් හෙඩ් එක. එතකොට හියුමරෝ අල්නා හෙඩ් එක ගත්තාම පටන් ගන්න කොහෙන්ද? මේ ඔරිජින් වෙන්නේ මීඩියල් එපිකොන්ඩයිල් හියුමරස් එකේ මීඩියල් එපිකොන්ඩයිල් එකෙනුයි සහ අල්නා එකේ කොරනොයිඩ් ප්‍රොසෙස් එකේ මාජින් එකෙනුයි තමයි ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් ගේ හියුමරෝ අල්නා හෙඩ් එක පටන් ගන්න. මේ අනිත් හෙඩ් එක තමයි රේඩියල් හෙඩ් එක. රේඩියල් හෙඩ් එක පටන් ගන්නෙ අර රේඩියස් එකේ තිබ්බ ඔබ්ලික් ලයින් එකෙන් ටියුබරෝසිටි එක පටන් ගත්ත ඔබ්ලික් ලයින් එකෙන් ඒකෙන් ඔබ්ලික් ලයින් ඔෆ් රේඩියස් එකෙන් තමයි ඔරිජිනේට් වෙන්නේ. අපි මසල් එක පොඩ්ඩක් බලලා එමු. හරි. පෙන්නලා තියෙනවා මෙතන නම් හොඳට පෙන්නලා තියෙනවා. එතන ඔරිජිනේෂන් එක ගත්තාම මීඩියල් එපිකොන්ඩයි හියුමරෝ අල්නා ජොයින් මේ හෙඩ් එක ගත්තාම පෙන්නලා තියෙනවා. මීඩියල් එපිකොන්ඩයිල් එකට එක හෙඩ් එකක් ඔරිජිනේට් වෙලා තියෙනවා. අනිත් මේ එක අල්නා බෝන් එකේ කොරනොයිඩ් ප්‍රොසෙස් එකේ මාජින් වලින් ඔරිජිනේට් වෙලා තියෙනවා. එතකොට මේ හෙඩ් එකට කියනවා හියුමරෝ අල්නා හෙඩ් කියලා කියනවා. අනිත් හෙඩ් එක රේඩියල් හෙඩ් එක. රේඩියල් හෙඩ් එක ඔරිජිනේට් වෙලා තියෙනවා. පෙන්න බලන්න. අර ඔබ්ලික් ලයින් එකට ඇටච් වෙලා තියෙනවා. ඔරිජිනේට් වෙලා තියෙන ඔබ්ලික් ලයින් එක. එතකොට ඒ මේ විදියට හෙඩ්ස් දෙකකින් පටන් ගත්ත මේ ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් කියන එක ඇටච් වෙන්නේ කොහෙටද? මෙයා එනවා හෑන්ඩ් එකට එනවා. හරිද? හෑන්ඩ් එකට එනවා. හෑන්ඩ් එකට එද්දි මෙයා එන්නේ මේ මොකක් ඇතුලෙන්ද? අර මෙයා එන්නේ මේ කාපල් ටනල් එක ඇතුලෙන්. හරිද? කාපල් ටනල් එක ඇතුලෙන් අපි කතා කරානේ කාපල් ටනල් එක ගැන. ඒතර කාපල් ටනල් එක ඇතුලෙන් තමයි එන්නේ. ඇවිල්ලා යා බෙදෙනවා ටෙන්ඩන්ස් හතරකට. ඇඟිලි හතරට ටෙන්ඩන්ස් හතරකට බෙදෙනවා. තම්බ් එක වෙනම ඇඟිල්ලක් කියලා තමයි ගොඩක් තැන්වල තියෙන්නේ. හින්දා වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. එතකොට ඇඟිලි හතරට බෙදෙනවා. බෙදිලා ඇඟිලි හතරට බෙදිලා ඇඟිලි දිගේ එනවා. ඇඟිලි දිගේ ඇවිල්ලා මෙයා මොකද වෙන්නේ? proximal interphalangeal joint proximal phalanx වල හෙඩ් එක ගාවදී එහෙම නැත්නම් proximal phalanx වල හෙඩ්ස් හරියේදී නැත්නම් distal end එකේදී මොකද වෙන්නේ? මෙන්න මේ හරියේදී මෙන්න මේ region එක හරියේදී මොකද වෙන්නේ? ටෙන්ඩන් එක දෙකකට බෙදෙනවා. ටෙන්ඩන් එක දෙකට බෙදිලා ඇටච් වෙනවා කොහෙටද? මිඩල් ෆැලින්ක්ස් වල දෙපැත්තට ඇටච් වෙනවා. මේ ඇටච් වෙලා තියෙන ඉස්සරහට නෙමෙයි මේ රූපේ බැලුවාම නිකන් ඔයාලට එහෙම හිතෙන්න පුළුවන්. ඇටච් වෙන්නේ මිඩල් ෆැලින්ක්ස් වල දෙපැත්තට තමයි ඇටච් වෙන්නේ. අපෝ කියන්න ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් මසල් එක හෙඩ්ස් දෙකක් තියෙනවා. එක හෙඩ් එකක් රේඩියෝ අල්න හෙඩ් එක. රේඩියෝ අල්න හෙඩ් එක මේ පටන් ගන්නෙ රේඩියෝ අල්න නෙමෙයි හියුමරෝ අල්න හෙඩ් එක මේ ඒ හෙඩ් එක පටන් ගන්න හියුමරස් එකේ මීඩියල් එපිකොන්ඩයිල් එකෙන් සහ අල්නා බෝන් එකේ කොරනොයිඩ් ප්‍රොසෙස් එකේ මාජින් වලින්. ඊට පස්සේ අනිත් හෙඩ් එක තමයි රේඩියල් හෙඩ් එක. රේඩියල් හෙඩ් එක ඔරිජිනේට් වෙන්නේ කොහෙන්ද? රේඩියස් බෝන් එකේ තියෙන ඔබ්ලික් ලයින් එක. අන්නේ ඔබ්ලික් ලයින් එකෙන් තමයි ඔරිජිනේට් වෙන්නේ. හරි. රේඩියල් බෝන් එකේ තියෙන ඔබ්ලික් ලයින් එකෙන් තමයි ඔරිජිනේට් වෙන්නේ. ඒතර මේ හෙඩ්ස් දෙක එකතු වෙලා මොකද හැදෙන්නේ? ෆ්ලෙක්සර් ඩිජිටෝරම් සුපර්ෆිෂියාලිස් තනි මසල් එක හැදෙනවා. එයා ඊට පස්සේ එයාගේ මේ මසල් එක කාපල් ටනල් එක ඇතුලෙන් හෑන්ඩ් එකට එනවා. හෑන්ඩ් එකට ඇවිල්ලා එයාගේ ටෙන්ඩන්ස් හතර විදියට එයා බෙදෙනවා. බෙදිලා ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් වල ඩිස්ටල් ඒරියා එකද එහෙම නැත්නම් ප්‍රොක්සිමල් ෆැලින්ක්ස් වල හෙඩ් එක ආශ්‍රිතවදී එයා මොකද වෙන්නේ? ටෙන්ඩන් එක දෙකකට බෙදෙනවා. each tendon divided 2. හරිද? දෙකකට බෙදිලා ඒ බෙදිච්ච ටෙන්ඩන්ස් දෙක ඇටච් වෙනවා මිඩල් ෆැලින්ක්ස් වල දෙපැත්තට වෙනකන් ඇටච් වෙනවා. මිඩල් ෆැලින්ක්ස් වල දෙපැත්තට ඇටච් වෙනවා. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි ඇත්ත රූපයකුත් බලමු මේ මුලින් ඒ ටික කියවගෙන. හරි.
origin එක ගත්තාම humero ulna head එක medial epicondyle of humerus and adjacent margin of coronoid process. හරි. radial head එක ගත්තාම oblique line of radius. attachment එක ගත්තාම four tendons which attach to palmar surface of middle phalanx of the index, middle ring and little fingers. ඒ කියන්නේ මේ මෙතන අර මං කිව්ව තරම් ලොකුවට විස්තර කරලා නැහැ. four tendons ටික බෙදිලා ඒ ටික attach වෙනවා middle phalanx වල දෙපැත්තට attach වෙනවා. හරි. දෙපැත්තට attach වෙනවා. supply කරන nerve එක මොකක්ද? supply කරන nerve එක median nerve එක. supply කරන nerve එක median nerve එක. හරි. ඊට පස්සේ මෙයාගේ functions ටික මොනවද වෙන්න ඕන? එතකොට functions ටික අපි හදලා ගමු. functions ටික හදලා ගමු. මෙයා එතකොට vector එක ඇඳෙන්නේ මෙන්න මේ direction එකට තමයි vector එක ඇඳෙන්නේ. නිකන් සාමාන්‍යයෙන් දෙ. එතකොට මෙයා cross කරනවා proximal interphalangeal joint cross කරනවා. ඊට පස්සේ metacarpophalangeal joint cross කරනවා. ඊට අමතර wrist joint එක cross කරනවා. හරි wrist joint එක cross කරනවා. එතකොට මෙයාට මේ තුනෙන්ම කරන්න පුළුවන් function එක මොකද්ද? flexion එක. එතකොට flexion of the wrist joint, flexion at the metacarpophalangeal joint, flexion at the proximal interphalangeal joint. හරි. ඔන්න ඔය දේවල් තමයි මෙයාගේ functions වෙන්නේ. හරි අපි ඇත්ත රූපේ මේ හොඳ රූපයකින් බලලෙමු. flexor digitorum superficialis. හරි මෙන්න තියෙනවා මසල් එක. පෙන්නලා තියෙන හොඳට humero ulnar මේ head එක humerus එකේ medial epicondyle එකෙන් සහ coronoid process වල margin වලින් තමයි පටන් අරගෙන තියෙන්නේ. පටන් අරගෙන humero ulnar head එක පල්ලෙහාට එනවා. ඊට පස්සේ අනිත් head එක පටන් අරන් තියෙන්නේ radial මේ bone එකේ radius bone එකේ oblique line එකේ. එතකොට මේ දෙක එකතු වෙලා හැදෙනවා තනි මසල් එක flexor digitorum superficialis muscle එක. ඊට පස්සේ එයා එනවා hand එකට එනවා carpal tunnel එක ඇතුලෙන්. carpal tunnel එක ඇතුලෙන් තමයි මෙයා hand එකට එන්නේ. ඇවිල්ලා එයාගේ tendons හතර විදියට බෙදෙනවා. බෙදිලා proximal phalanx වල head එක head එක ආශ්‍රිතවදී වගේ මොකද වෙන්නේ මෙයා tendon එක දෙකකට බෙදෙනවා. tendon එක දෙකකට බෙදිලා attach වෙනවා middle phalanx වල දෙපැත්තට attach වෙනවා. middle phalanx වල දෙපැත්තට attach වෙනවා. හරි. තමයි flexor digitorum superficialis. හරි. ඔය ගාමම අපි flexor digitorum profundus එක ගැනත් කතා කරමු. හේතුව දෙකම ටිකක් එක වගේ තියෙන හින්දා flexor digitorum profundus එකෙන් deep play එකට flexor digitorum profundus එකේ origin එක මොකද්ද? anterior and medial surface of ulna සහ interosseous membrane එකෙනුත් පටන් ගන්නවා. ulna half එකෙන් තමයි පටන් ගන්න. interosseous membrane එකේ ulna half එකෙන් පටන් ගන්න. එතකොට origin එක ගත්තොත් හොඳටම පේන්නේ නැහැ. ඒකට බලන්න flexor digitorum profundus එකේ origin එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. anterior and medial surface of ulna and මේ තියෙන interosseous membrane එක. interosseous membrane එකෙන් පටන් ගන්න. ඒ පටන් අරගෙන මොකද කරන්නේ? එයා ඇවිල්ලා මොකද වෙන්නේ? carpal tunnel එක ඇතුලෙන් තමයි මෙයත් යන්නේ. හරිද? carpal tunnel එක ඇතුලෙන් තමයි මෙයත් යන්නේ. ඒ carpal tunnel එක ඇතුලෙන් ඇවිල්ලා එයා මොකද වෙන්නේ? එයාගේ tendons හතරට බෙදෙනවා. tendons හතරට බෙදිලා එයා එක tendon එකක් distal phalanx වල base එකට යනකම් ගිහින් attach වෙනවා. අපෝ කියන්න flexor digitorum profundus origin එක ගත්තාම anterior and medial surface of ulna and interosseous membrane එක. ulna half of the interosseous membrane. එයා ඊට පස්සේ carpal tunnel එක ඇතුලෙන් ඇවිල්ලා මොකද වෙන්නේ? එයාගේ tendons හතරට බෙදෙනවා. බෙදිලා එයා phalanx වල distal phalanx වල base එකට යනකම් attach වෙනවා. එතකොට මෙයා upper limb එකේ තියෙන එහෙම නැත්නම් hand එකේ තියෙන හැම joint එකක්ම cross කරනවා. එතකොට
ඔරිජින් ෆන්ක්ෂන්ස් ටිකක් මෙතන නිකන් ඩිස්කස් කරොත් distal interphalangeal joint හරිද proximal interphalangeal joint metacarpophalangeal joint wrist joint හරි ඒ කියන හතරම ක්‍රොස් කරනවා ඒ හතරෙම ෆ්ලෙක්ෂන් එක මෙයාට සිද්ධ කරන්න පුළුවන් එතකොට ඔයාලට තේරෙන්න ඕනේ කලින් මේ flexor digitorum superficialis එක attach උනේ middle phalanx attach උනේ middle phalanx වල දෙපැත්තට එතකොට මෙයා flexor digitorum superficialis ට deep තියෙන එකක් තමයි flexor digitorum profundus කියනවා. මේම තියෙනවා profundus කියන්නේ deep කියලා. එතකොට මේ profundus එක කොහොමද මේ superficialis ගේ insertion එකත් එක්ක මේ තියෙන සම්බන්ධය. එතකොට flexor digitorum profundus ගේ tendons ටික යන්නේ මේ flexor digitorum superficialis ගේ tendon එක දෙකට බෙදුණානේ. අන්නේ දෙකට බෙදිලා හැදුණානේ පොඩි නිකන් පොඩි ආරුක්කුවක් වගේ එකක්. මෙන්න මේ ආරුක්කුව මැද්දෙන් ගිහිල්ලා distal phalanx වල base එකට attach වෙනවා. මම ඒක රූපයක් පෙන්නන්නම්. එතකොට ඔයාලට හොඳට පැහැදිලි වෙයි. flexor digitorum profundus ගේ origin එක insertion එක මෙන්න බලන්න. හරි. මෙතනත් පෙන්නලා තියෙනවා, යටත් පෙන්නලා තියෙනවා. flexor digitorum superficialis ගේ මේ insertion එක ගත්තාම middle phalanx වල දෙපැත්තට තමයි attach වෙන්නේ. flexor digitorum profundus ගත්තාම යාට deep pin එක. එහෙම නැත්නම් යටින් ඉන්නේ. එයා මොකද වෙන්නේ? carpal tunnel එක ඇතුලෙන් ඇවිල්ලා tendons හතරට බෙදිලා ඒ tendons අර flexor digitorum superficialis කින් හැදිච්ච අර tendon එක insert වෙද්දී හැදිච්ච මේ මොකද්ද පොඩි ආරුක්කුව වගේ තියෙන අන්නේ ආරුක්කුව ඇතුලෙන් ගිහිල්ලා distal phalanx වල base එකට යනකම් attach වෙනවා. distal phalanx වල base එක යනකම් attach වෙනවා. ඒ හින්දා මෙයාට upper limb එකේ hand එකේ තියෙන ඕනම joint එකක flexion සිද්ධ කරන්න පුළුවන්. හරිනේ. nerve supply එක ගත්තා. එතකොට ඔයාලට තේරෙන්නේ නැති මේක අල්න පැත්තෙනුත් පටන් අරගෙන තියෙනවා මේ අල්න බෝන් එකට laterally පටන් අරන් තියෙනවා කියලා. එතකොට මේක ඉනෝවේෂන් එක ගත්තාම flexor digitorum ගේ අල්න half එකට supply කරන්නේ අල්න nerve එක. හරිනේ. අල්න බෝන් එකත් එක්ක තියෙන ඒවට supply කරන්නේ අල්න nerve එක. හරි. ඊට පස්සේ අල්න බෝන් එකේ ඉතුරු එහා පැත්තේ එහෙම නැත්නම් lateral තියෙන part එක supply කරන්නේ මොකද්ද? median nerve එක. හරි. median nerve එක. හරි. එතකොට flexor digitorum profundus ගේ මේ ටිකත් කතා කරලා ඉවරයි. හරි අපි එහෙනම් ඊළඟ මසල් එකට යමු. හරි. ඩීප් ප්ලේ එකේ තව මසල්ස් දෙකක් තියෙනවා. අපි මේ දෙකත් ඉක්මනට කතා කරමු. දෙවෙනි කතා කරන මසල් එක flexor pollicis longus. නැත්තම් thumb එක flex කරන longus මසල් එක තමයි flexor pollicis longus කියලා කියන්නේ. හරි flexor pollicis longus කියලා කියන්නේ. එතකොට එයාගේ origin එක වෙන්නේ origin එකක් බලමු anterior surface of radius and radial half of interosseous membrane. attachment එක තමයි අපිට වැදගත්. attachment එක ගත්තාම දැන් thumb එකට යන්නේ. එතකොට thumb එකේ මේ distal phalanx වල base එකට තමයි attach වෙන්නේ. එහෙනම් flex කරන්න වැදගත් වෙන්නේ. එතකොට flexion කියලා කියන එක flexion කියන එකට දායක වෙනවා නම් palm side එකට attach වෙන්න ඕනේ tendon එක. එතකොට palm surface of base of distal phalanx වලට තමයි attach වෙන්නේ. distal phalanx of thumb එකට තමයි attach වෙන්නේ. origin එක ගත්තාම origin එක තියෙන්නේ මේ distal half of the radius and
adjacent area of the interossei membrane. නැත්නම් radial half of the interossei membrane. මේ තියෙන එකෙන් පටන් අරගෙන එයා එන්නේ කාපල් ටනල් එක ඇතුලෙන් ඇවිල්ලා attach වෙනවා thumb එකේ distal phalanx එකට වෙනකන් attach වෙනවා. හරි supply කරන්නේ මොකද්ද? median nerve එක තමයි. supply කරන්නේ median nerve එක තමයි. එතකොට මෙයාගේ function එක මොකද්ද? function එක මොකද්ද? මෙයා එතකොට thumb එකේ තියෙන හැම joint එකම cross කරනවා. එතකොට thumb එකේ distal interphalangeal joint එක cross කරන්න මේ flex කරන්න පුළුවන්. ඊට පස්සේ metacarpophalangeal joint එක flex කරන්න පුළුවන්. ඊට අමතර wrist joint එක sorry මේ thumb එකේ විශේෂයිනේ carpometacarpal joint එකත් carpometacarpal joint එකනොත් flexion එක දායකත්වයක් තියෙන්න පුළුවන්. සහ wrist joint එක flex කරන්නත් පොඩි දායකත්වයක් තියෙනවා. ඔය ටික තමයි functions ටික. ඊට පස්සේ අන්තිම මසල් එක pronator quadratus මසල් එක anterior compartment එකේ deep play එකේ අන්තිම මසල් එක pronator quadratus මසල් එක pronator quadratus මසල් එක ගත්තාම චතුරස්‍රාකාර මසල් එකක් pronation එක තමයි සිද්ධ කරන්නේ. ඒ හින්දා තමයි pronator quadratus කියන නම හම්බෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ origin එක ගත්තොත් origin එක තමයි distal anterior surface of ulna distal end. හරිද? මම ඒක පෙන්නන්න. insertion එක ගත්තොත් distal anterior surface of radius. එතකොට මේක අපිට මතක තියාගන්න ලේසි. මෙන්න මේ රූපය ඔලියට දාගත්තා නම් හරි. එතකොට pronation එකනේ සිද්ධ කරන්න ඕනේ. pronation කියන එකේදී මොකද වෙන්න ඕනේ? අත කැරකෙන්නයි ඕන. එතකොට අත කැරකෙන්නයි ඕන. අත කැරකෙන්නයි ඕන. එතකොට මෙන්න මේ direction එකට කැරකුණා නම් හරි. එතකොට අපි දන්නවා insertion එකේ ඉඳන් origin එකට ඉරක් ඇන්දහම තමයි මේ විදියට එන්නේ. එතකොට එහෙනම් මෙයාගේ origin එක වෙන්න ඕනේ මේ පැත්ත, insertion එක වෙන්න ඕනේ මේ පැත්ත. එතකොට ලේසි distal end of the anterior surface of ulna තමයි origin එක. Insertion එක distal end of the anterior surface of radius. හරි. function එක වෙන්නේ ලේසි, pronation තමයි function එක. හරි. මසල් එක මම පෙන්නන්නම්. ඔය විදිහට තමයි තියෙන්නේ. pronator quadratus එක අර ඇතුලෙන් තියෙන්නේ ඔක්කොම muscles වලට deep මේ තියෙන pronator quadratus එක කොටුවක් විදියට තියෙන pronator quadratus එක. හරි. හරි. එතකොට anterior compartment එකේ muscles ටික ඉවරයි. relationship ටික අපි next week කතා කරමු. posterior compartment එක lift එකත් එක්ක කතා කරමු. එතකොට anterior compartment එකේ muscles ටික මම ආපහු ඉක්මනට මතක් කරගෙන යන්නම්. ඔයාලත් මතක් කරගන්න. හරි. මේ මම note අතන අර පින්තූරෙට දාන්න. එතකොට ඔයාලටත් මතක් කරගන්න පුළුවන්. හරි. එතකොට forearm එකේ muscles ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. එකක් anterior compartment එක, අනිත් එක posterior compartment එක. හරි. එතකොට anterior compartment එක අපෝ layers තුනකට බෙදෙනවා. මොනවද? superficial layer, intermediate layer සහ deep layer කියලා. superficial layer එකේ muscles 4යි. intermediate layer එකේ muscle 1යි සහ deep layer එකේ muscles 3යි. එතකොට superficial layer එකේ muscles 3 තමයි මොනවද? sorry, superficial layer එකේ muscles 4 තමයි flexor carpi ulnaris, palmaris longus, flexor carpi radialis සහ pronator teres. intermediate layer එකේ muscle එක උනේ flexor carpi flexor digitorum superficialis. deep layer එකේ muscles 3ක් තිබ්බා. මොනවද muscles 3? flexor digitorum profundus, flexor pollicis longus සහ pronator quadratus කියන muscles 3 තමයි deep layer එකේ තිබ්බේ. එතකොට origin, insertions and innervations ටික කතා කරගෙන ගියොත් flexor carpi ulnaris එක ගත්තාම මෙයාට heads දෙකක් තිබ්බා. ulnar head එකයි humeral head එකයි. එතකොට
humeral head එක පටන් ගන්න medial epicondyle එකෙන් ulnar head එක පටන් ගත්තේ olecranon surface and posterior border of ulnar කියන තමයි පටන් ගන්න. insertion එක ගත්තාම මෙයා attach වෙන කොහොමද pisiform bone එක. ඒතකොට pisiform bone එක කියලා කියන්නේ මේ carpal tunnel එකේ superior border එක හදපු එක්කනනේ. එහෙනම් මෙයා carpal tunnel එකෙන් ඇතුලෙන් යන්න විදියක් නැහැ. එතකොට pisiform bone එකට attach වෙලා ඊට පස්සේ ligaments දෙකක් හරහා fifth metacarpal එකටයි hamate එකටයි attach වෙනවා. එතකොට මෙයාට supply කරන nerve එක වෙන්නේ ulnar nerve එක. ulnar nerve එක මෙතනදී විශේෂ relationship එකක් තියෙනවා. මේ heads දෙක අතරින් ulnar nerve එක anterior compartment of forearm එකට එනවා. එතනදී මෙතන වැදගත් relationship එකක් තියෙනවා. supply කරන ulnar nerve එක function එක වෙන්නේ flexion of the wrist joint and adduction of the wrist. එහෙම නැත්නම් අපි කියනවා ulnar deviation කියලා කියනවා. දෙවෙනියට තිබ්බ මසල් එක palmaris longus. palmaris longus මසල් එක ගත්තාම palmaris longus මසල් එක originate උනේ medial epicondyle එකෙන් insert උනේ palmar aponeurosis එක විදියට තමයි insert උනේ. එතකොට flexor retinaculum එකත් fascia එකක් ඉඳ මේකත් flexor retinaculum එකත් එකම තමයි තියෙන්නේ. මේ palmar aponeurosis එක විදියට attach වෙනවා. supply කරන්නේ median nerve එක, function එක වෙන්නේ flexion of the wrist joint තමයි ප්‍රධාන function එක. ඊට පස්සේ ගත්තාම flexor carpi radialis muscle එක flexor carpi radialis muscle එක ගත්තාම පටන් ගත්තේ medial epicondyle of humerus එකෙන් attach උනේ කොහෙටද insert උනේ second and third metacarpal bones වල base එකට තමයි attach උනේ. මේ origin එක innervation එක ගත්තාම median nerve එකම තමයි function එක වෙන්නේ flexion and the abduction of the wrist. flexion and abduction of the wrist. එහෙම නැත්නම් අපි ඒකට කියනවා radial deviation කියලා කියනවා. ඊට පස්සේ එනවා pronator teres muscle එකට. pronator teres එකේ ගත්තාම heads දෙකයි. එකක් humeral head එක, අනිත් එක මේ මොකක්ද ulnar head එක. ඒතකොට humeral head එක ගත්තාම humeral head එක පටන් ගන්න medial epicondyle එක සහ adjacent supracondyle area එකෙන්. ulnar head එක ගත්තාම ulnar head එක පටන් ගන්න coronoid process එකේ medial aspect එකේ. insertion එක ගත්තාම ලේසි කොහෙටද lateral surface of mid shaft of radius තමයි insertion එක. supply කරන nerve එක ලේසි මේ ulnar bone එකෙන් මේ lateral තියෙන එහෙනම් median nerve එකෙන් තමයි supply කරන්න ඕන. function එක වෙන්නේ pronation. intermediate layer එක ගත්තාම තියෙන්නේ flexor digitorum superficialis. heads දෙකක් තියෙනවා. humeral head එකයි අනිත් එක radial head එකයි. humeral head එක ගත්තාම medial epicondyle එකෙන් සහ මේ coronoid process එකේ margin වලින් තමයි පටන් ගන්නෙ. radial head එක ගත්තාම radial head එක මේ පටන් ගන්නෙ radius එකේ තියෙන oblique line එකේ. ඒතර originate වෙන muscle එක insert වෙන්නේ කොහොමද? මෙයා carpal tunnel එක ඇතුලෙන් ගිහිල්ලා tendons හතරකට බෙදිලා ඒ tendons හතර ඇඟිලි වලට යනවා. තම්බේ කරනවාම ඊටු ඇඟිලි වලට යනවා. ගිහින් එයා මොකද වෙන්නේ? ඒ ඇඟිලි වලට ගිහින් proximal phalanx වල distal end එකේදී එහෙම නැත්නම් proximal phalanx වල head එක ආශ්‍රිතවදී යා tendon එක හැම tendon එකම දෙකට බෙදිලා middle phalanx වල දෙපැත්තට attach වෙනවා. supply කරන nerve එක median nerve එක functions වෙන්නේ එතකොට distal interphalangeal joint flex කිරීම අරුණාම ඊටු ඕනම joints flex කරන්න පුළුවන්. එතකොට proximal interphalangeal joint, metacarpophalangeal joints flex කරන්න බෑනේ, ඒවා movable නෑනේ. wrist joint එක flex කරන්න පුළුවන්. ඒතර ඒ ටික තමයි function. deep play එකේ ගත්තහම muscles තුන මොනවාද? flexor digitorum profundus එක ගමුකෝ. flexor digitorum profundus එක ගත්තහම මොකද්ද? flexor digitorum profundus එකේ origin එක උනේ anterior and medial surface of ulnar සහ adjacent interosseous membrane එක. එතකොට මෙයාගේ insertion එක ගත්තම insertion එක උනේ කොහොමද? carpal tunnel එක ඇතුලෙන් ගිහිල්ලා ඊට පස්සේ මෙයා එයාගේ tendons හතරට බෙදෙනවා. tendons හතරට බෙදිලා flexor digitorum superficialis ගේ tendon වලට යටින් flexor digitorum superficialis ගේ tendon වලට යටින් සහ flexor digitorum superficialis ගේ tendons දෙක අතරින් හැදිච්ච arch එකෙන්
ගිහිල්ලා ඩිජිටල් ෆැලින්ක්ස් වල බේස් එකට ඇටච් වෙනවා. එතකොට සප්ලයි කරන නර්ව් එක ගත්තාම අල්න සයිඩ් එකට සප්ලයි කරන්නේ අල්න නර්ව් එකෙන් අනිත් පාර්ට් එකට සප්ලයි කරන්නේ මේ මීඩියන් නර්ව් එකෙන්. අනිත් මසල් දෙක තමයි ෆ්ලෙක්සර් පොලිසිස් ලොන්ගස්. එතකොට ෆ්ලෙක්සර් පොලිසිස් ලොන්ගස් ගත්තාම පටන් ගන්නෙ රේඩියල් බෝන් එකෙන් තමයි පටන් ගන්නෙ. එතකොට රේඩියල් බෝන් එකෙන් සහ ඇඩ්ජසන්ට් ඉන්ටරෝසියයි මෙම්බ්‍රේන් ඒරියා එකෙන් පටන් අරගෙන ඇටච් වෙන්නේ කොහෙටද? තම්බ් එකේ ඩිස්ටල් ෆැලින්ක්ස් වල බේස් එකට. ඒකෙන් මොකද කරන්න පුළුවන්? තම්බ් එකේ ෆැලින්ක්ස් ඉන්ටර්ෆැලින්ජියල් ජොයින්ට් එක ෆ්ලෙක්ස් කරද හැකි. මෙටාකාපෝ ෆැලින්ජියල් ජොයින්ට් එක ෆ්ලෙක්ස් කරද හැකි. ඊට අමතර කාපෝ මෙටාකාපල් ජොයින්ට් එක මේ ෆ්ලෙක්ස් කරන්න පුළුවන් තම්බ් එකේ. ඊට අමතර රිස්ට් ජොයින්ට් එක ෆ්ලෙක්ෂන් එක සඳහා පොඩි දායකත්වයක් තියෙනවා. නර්ව් සප්ලයි එක ගත්තාම මීඩියන් නර්ව් එකම තමයි. ඒක හරි. ඊට පස්සේ තියෙන ප්‍රෝටීන් එක කොඩ්ඩේටස් මේක තමයි ඩීප්ම තියෙන මසල් එක. චතුරස්‍රයක් වගේ තියෙන ප්‍රෝනේෂන් එක සිද්ධ කරන්නේ. එතකොට ඔරිජින් එක වෙන්නේ anterior surface of distal end of ulna. insertion එක වෙන්නේ anterior surface of distal end of radius. function එක වෙන්නේ pronation එක supply කරන nerve එක median nerve එක. හරි. කට්ටියට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? මම ලබන සතියේ අර මේ ඇප් එකෙන් සම්පූර්ණ ටික විස්තර කරන්නම්. මේ අද කරපු ඒවාගෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? අද කරපු ඒවාගෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් අහන්න. ඒතර අපි ෆෝරාම් එකේ ඇන්ටීරියර් කම්පාර්ට්මන්ට් එකේ මසල්ස් ටික සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. ඩිස්ටල් එන්ඩ් එකෙත් මසල්ස් ටික කතා කරන්න ඕනේ. මේක ගැන ලොකුවටම වැදගත් වීමක් නැහැ. අපි ඉස්සරහට කතා කරමු. සතියයි කතා කරමු. හරි එහෙනම් මේ වැඩ ටික කරගන්න අපි බදාදට ක්ලාස් එක කරමු. බදාදට උදේට ක්ලාස් එක කරන්න පුළුවන් ඒ ගොඩක් වෙලාවට. මේ මම ඒක අඟහරුවාදට කියන්න. හරි. එහෙනම් අදට නවත්තමු මේ ටිකක් ලෙඩ වෙලා ඉන්නේ. මේ එහෙනම් බදාදට ක්ලාස් එක කරමු. තියන්න. ඔබට thank you.